ආයිබෝවන් දුවේ පුතේ. අද අපි සාකච්ඡා කරන්නේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස එදා අපි සාකච්ඡා කරේ ඉතුරු ටික. ඒකේ අපි 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා අපි සාකච්ඡා කරන්නේ. අපි යමු මේ ගැටලුව සඳහා. ඒ හිස්තන් දෙක පුරව ගන්න අවශ්‍යයි. ඒකේ තියෙන්නේ සමාන්තර රාශිය ගැටලුවේ. සමාන්තර රාශියක ඒ ලක්ෂණ වලින් තමයි ගැටලුව යොමු වෙලා තියෙන්නේ. ඒ සමාන්තර රාශියක ප්‍රශ්න සාකච්ඡා කරේ 10 ශ්‍රේණියේ සමාන්තර රාශිය 1 2 පාඩම් දෙකකින්. හරි. අපි කියමු ඉස්සෙල්ලා අමතර ගමු බහුවස්ත්‍රයක්. බහුවස්ත්‍රයක් කියන්නේ පාද 3ක් හෝ ඊට වැඩි ගණනකින් වට වූ සංවෘත තල රූපයක්. මේ ත්‍රිකෝණයේ බහුවස්ත්‍රයක්. ආයේ චතුරස්‍රවල සමචතුරස්‍රයේ බහුවස්ත්‍රයක්. ඊට පස්සේ රොම්බසය ඒක බහුවස්ත්‍රයක්. චතුරස්‍රවල කොටසක් ඒක බහුවස්ත්‍රයක්. ඊට පස්සේ ත්‍රපීසියම ඒකත් චතුරස්‍රයක්. ඍජුකෝණාශ්‍රය චතුරස්‍රයක්. අන්තිම චතුරස්‍රය සමාන්තරාශ්‍රය. ඒ ගැටලුව මෙලා තියෙන මේ සමාන්තරාශ්‍රයක ඒ ලක්ෂණ පදනම් කරගෙන හරි. මේ තියෙන චතුරස්‍ර පහක්. චතුරස්‍රයක් කියන්නේ පාද 4ක් වට වූ සංවෘත තල රූපයක්. මේ සමචතුරස්‍ර ඍජුකෝණාශ්‍රය වගත්තොත් පාද 4ක් තියෙන්නේ. ඒකේ ලක්ෂණ අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. හරි. මුලින්ම මම කියන්නේ සමචතුරස්‍රයක මොනවද ලක්ෂණ? ඒකේ සම්මුඛ පාද සියල්ලම සමානයි. ඊට පස්සේ සියලුම කෝණ ඍජුකෝණයි. ඒ වගේ ලක්ෂණ තියෙන හැඩේ තල රූපයකට කියන්නේ සමචතුරස්‍රය. ඒකත් චතුරස්‍රවලම කොටසක් සමචතුරස්‍රය. ඒ ලක්ෂණ තමයි මේ ටික කලින් කිව්වා. පාද සියල්ල සමානයි, සියලුම කෝණ ඍජුකෝණ වේ. ඒක සමචතුරස්‍රය. ඊට පස්සේ මම යනවා රොම්බසයට. මේක රොම්බසය. රොම්බසෙත් ඒ වගේ ලක්ෂණ තියෙනවා. සියලුම පාද සමානයි. හැබැයි කෝණ ඍජුකෝණ නෙවෙයි. ඒකේ සම්මුඛ පාද සමාන්තරයි. සමාන්තරයි කියන්නේ එකම පරතරයකින් තමයි අපි හිටන්නේ. මේ පාදයට සම්මුඛව තියෙන්නේ මේ පාදය. ඒ දෙකත් එකම පරතරයකින් පිහිටන්නේ. ඒ නිසා තමයි දෙය කියන්නේ සම්මුඛ පාද යුගල සමාන්තරයි. කෝණ මහා කෝණ තියෙනවා, ආයි තියෙනවා සුළු කෝණ. ඒ රොම්බසේ තියෙන ලක්ෂණ කියන්නේ පාද සියල්ල සමානයි, සම්මුඛ පාද සමාන්තරයි, සුළු කෝණ සහ මහා කෝණ ඇත. ඒ කෝණ අතර සම්බන්ධතාවයක් නැහැ. ඒ වගේ හැඩයක් තියෙන එකට කියන්නේ රොම්බසයක්. මේක ත්‍රපීසියමක්. ඒකේ පාද එකක්වත් සමාන නැහැ. හැබැයි සම්මුඛ පාද යුගලයක්. යුගලයක් කියන්නේ දෙකක් එකම පරතරයකින් පිහිටයි කියන්නේ සමාන්තරයි. ඒ වගේ හැඩයකට කියන්නේ ත්‍රපීසියම. ඒකත් චතුරස්‍රවලම එකක්. පාද 4ක් තියෙන නිසා ඒක චතුරස්‍රයකට අයිති. සම්මුඛ පාද යුගලයක් විතරක් සමාන්තරයි. පාද එකිනෙක අසමානයි. කෝණත් එකිනෙක අසමානයි. ඒක ත්‍රපීසියමක්. හරි. මේ ඍජුකෝණාශ්‍රය. ඒකේ ඔබ ලක්ෂණක් දන්නවා. සම්මුඛ පාද සමානයි දිගින්. සහ සියලුම කෝණ ඍජුකෝණයි. අංශක 90යි ඍජුකෝණ වලින් හැදලා තියෙන්නේ. සම්මුඛ පාද සමාන්තරයි. ඒ කියන්නේ එකම පරතරයකින් පිහිටයි. ඒකට කියන්නේ ඍජුකෝණාශ්‍රය. ඒ ඍජුකෝණාශ්‍රයේ ලක්ෂණ ටික අඳුරගත්තේ ඍජුකෝණාශ්‍රය. හරි. මේක සමාන්තරාශ්‍රය. ඒ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ මේ සමාන්තරාශ්‍රය වල ලක්ෂණ පදනම් කරගෙන. හරි. ඒක සමාන්තරාශ්‍රයකත් මම ලක්ෂණ ටික මේ කියන්නේ. මේ තියෙන්නේ ABCD සමාන්තරාශ්‍රය. ඒකේ DC පාදයේ සම්මුඛ පාදය තමයි AB. DC පාදයයි AB පාදයයි සමානයි. මේ සංකේතයෙන් දැන් මේ දෙක සමානයි කියන නිසා මම ලක්ෂණ ඉතින් ලියනවා. එක ලක්ෂණයක් තමයි සම්මුඛ පාද සමාන වේ. ඒ සමාන්තරාශ්‍රය එක ලක්ෂණයක්. මේක වෙනම ගත්තේ මේකෙත් ඒ වගේ ලක්ෂණ තිබ්බා. මේ පදනම් කරගෙන තමයි අර ගැටලුව යොමු වෙලා තිබුණ නිසා ඒක හිස්තැන් පුරානේ මේ ලක්ෂණ පදනම් කරගෙන. එකක් තමයි සම්මුඛ පාද සමානයි. ඒ කියන්නේ DC පාදයේ සම්මුඛයි AB. සම්මුඛයි කියන්නේ ඒ ඉස්සරහින්ම තියෙන පාදය. එහෙම. පාද දෙකක් සම්මුඛයි නම් මෙහෙම. මේ පාදයේ ඒ තලයේමයි මේ පාදේ තියෙන්නේ. ආයේ සිරස්ව ගත්තොත් මේ දෙක සම්මුඛ පාද. සිරස්ව ගත්තොත් මේ දෙක සම්මුඛයි. සිරස්ව ගත්තොත් මේ දෙක සම්මුඛයි. ඒක. හරි.
දැන් මේකේ සම්මුඛ පාදයේ DCට AB සමානයි. නිසා ලියන්න පුළුවන් DC සමානයි AB. ආයේ මේ පැත්තෙත් තියෙනවා සම්මුඛ පාද දෙකක්. ඒ කියන්නේ AD පාදයයි BC පාදයයි සම්මුඛයි. නිසා ඒ පාද දෙක සමානයි. ඒකත් ලියන්න පුළුවන්. AD සමානයි BC. ඒ සමාන්තර රාශියක එක ලක්ෂණයක්. සම්මුඛ පාද සමානයි. සම්මුඛ පාද යුගලය සමානයි. කියන්නේ AD සමානයි DC සමානයි AB, AD සමානයි BCට. හරි. ඊට පස්සේ මම ලියන්න යන සමාන්තර රාශියේ දෙවෙනි ලක්ෂණය තව එකක්. මේ සම්මුඛ පාද පිහිටන්නේ එකම පරතරයකින්. ඒ කියන්නේ මේ අතර දුර ගත්තොත් 4 නම් මේ හැමතැනකම දුර එකම පරතරයක් තියෙන්නේ. ත්‍රිජුකෝණාශ්‍රයකත් එහෙම තියෙනවා. මේ හැමතැනකම දුර එකම පරතරයක් තියෙන්නේ. සමචතුරාශ්‍රයකත් එහෙමයි එකම පරතරයක් තියෙන්නේ. එහෙම. සමාන්තරාශ්‍රයකත් මේ සම්මුඛ පාද අතර පරතරය සමාන නිසා අපි ඒක කෙටියෙන් කියන්නේ සමාන්තරයි. සම්මුඛ පාද සමාන්තරයි. ඒ සම්මුඛ පාද අතර පරතරය සමානයි කියන තමයි මේ සංකේතයක් දාන්නේ. ඒක කෙටියෙන් කියන්නේ සමාන්තරයි. දැන් මේ ලක්ෂණය මම මෙතන ලියන්න යන්නේ. සම්මුඛ පාද සමාන්තර වේ. සමාන්තර වේ කියන්නේ එකම පරතරයකින් පිහිටන්නේ. සමාන්තර වේ. ඒ නිසා DCට සමාන්තරයි AB. එතකොට DC සමාන්තරයි කියන්නේ මෙහෙම සංකේතයෙන් දාන්න අපි 10 ශ්‍රේණිත් කරලා තියෙනවා. DC සමාන්තරයි AB. ආය මේ පාදයයි මේ පාදය ගත්තොත් ඒ දෙක සම්මුඛයි. ඒක මේ එකම පරතරයකින් පිහිටන්නේ පරතරය සමාන නිසා AD පාදයයි BC පාදයයි සමාන්තරයි. එකම පරතරයකින් තමයි උඩටම වැන්දොත් යන්නේ. හරි. දැන් එකිනෙක හමු වෙන්නෙත් නෑ. අපි කිව්වා මේ අතර පරතරය 5යි. කොතනද යන්නත් ඒක එකම පරතරයක් තියෙන නිසා මේ පාදෙට මේක සමාන්තරයි. ඒතර AD සමාන්තරයි BC. AD සමාන්තරයි BC. ඒ දෙවෙනි ලක්ෂණය. ඊට පස්සේ මම ලියන්න යන්නේ තුන්වෙනි ලක්ෂණය. අපි ලක්ෂණ දෙකක් දැන් සාකච්ඡා කරේ. සම්මුඛ පාද යුගල සමානයි සහ එකම පරතරයෙන් පිහිටයි. එකම පරතරයෙන් පිහිටයි කියන එක අපි කෙටියෙන් කියන්නේ සමාන්තර වේ. හරි. තුන්වෙනි ලක්ෂණය කියන්නේ මේ ඍජු කෝණාශ්‍රයක නම් මේ කෝණ සියල්ලම සමානයි. ඒ කියන්නේ ඍජුයින 90යි. සමචතුරාශ්‍රයක නම් ඍජු කෝණාශ්‍රයකත් කෝණ සියල්ලම සමානයි 90යි. අපි චතුරස්‍රයක් ගත්තොත් මේ කෝණයට සම්මුඛ කෝණය තමයි මේ කෝණය. ඇයි සම්මුඛයි කියන්නේ ඒට දෙපැත්තෙන් තියෙන පිටයි. මේ කෝණයට මේ කෝණය සම්මුඛයි. මේ කෝණයට මේ කෝණය සම්මුඛයි. මේ කෝණයට මේ කෝණය සම්මුඛයි. ඒ යුගලය. හරි. ඒ සමාන්තර රාශියේ තුන්වෙනි ලක්ෂණ ලියන්න යන්නේ. සමාන්තර රාශියේ මේ කෝණය තමයි මේ කෝණයට සම්මුඛ. සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමානත් වෙනවා. කෝණ සියල්ලම සමාන නැහැ. හැබැයි සම්මුඛ කෝණ සමානයි. ඒ කියන්නේ මේ කෝණය මන් දානවා 100යි. උතර මේ කෝණයත් 100මයි එන්නේ. ඒ සමාන්තර රාශියගේ තුන්වෙනි ලක්ෂණය සම්මුඛ කෝණ සමාන වේ. ඒක මම මෙතන සටහන් කරනවා. එතන සම්මුඛ කෝණ සමාන වේ. හරි. ඒ කියන්නේ මේ කෝණයට මේ කෝණය සමානයි. මේක 100යි නම් මේ කෝණයත් 100යි. මේ කෝණය මම ලියනවා 80යි කියලා. එතකොට ඒ කෝණයට සම්මුඛ කෝණය තමයි මේ කෝණය. ඒ කෝණයත් 80යි. ඔක්කොම එකතු කරාම කොහොමද 360ක් එන්නේ. ඇයි චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව 360ක්ම ලැබෙන නිසා. හරි. ඒ තුන්වෙනි ලක්ෂණය මේක තමයි ADC කෝණය මේක. ADC කෝණය සමාන වෙයි මේ කෝණය ABC කෝණයට. ඒ සම්මුඛ කෝණ සමානයි. ඊට පස්සේ මේ කෝණය මේකට සමානයි. DCB කෝණය DCB කෝණය සමානයි මේ කෝණය DAB කෝණය. ඒ සම්මුඛ කෝණ සමානයි සමාන්තර රාශියේ තුන්වෙනි ලක්ෂණය. දැන් ලක්ෂණ තුනක් සාකච්ඡා කරලා තව එක ලක්ෂණයක් තියෙනවා. සම්මුඛ කෝණ සමානයි සමාන්තරයි සම්මුඛ පාද සමානයි සමාන්තරයි සම්මුඛ පාද සම්මුඛ කෝණ සමානයි. හරි. ඊට පස්සේ මම අදින්ට යන්නේ චතුරස්‍රයක් කියන්නේ පාද හතරක් තියෙන එක. ඒකේ සම්මුඛ කෝණ යා කරා මෙහෙම හැදෙන එකට අපි කියන්නේ
විකර්ණය. මේ තමා ABCD චතුරස්‍රය. ඒක විකර්ණය තම මෙන්න මේක AC විකර්ණය. මේ පැත්තට හැඳින්ටත් පුළුවන්. ඒත් කෝණ දෙක කරාම ඒක BD විකර්ණය. ඒ වගේ චතුරස්‍රයක විකර්ණ තියෙනවා දෙකක්. මේ වගේ සිජු කෝණාශ්‍රය සමතුරස්‍රයක් ගත්තත් විකර්ණ මේ පැත්ත දෙකක් තියෙනවා මෙහෙටත් එකක් තියෙනවා. විකර්ණ දෙකක් තියෙනවා. රොම්බසය ගත්තත් ඒ වගේ විකර්ණ දෙකක් තියෙනවා ඔය වගේ. හරි. ඒක අර ගැටලුවේ යමු. ගැටලුවේ තව විකර්ණ මගින් සමච්ඡේදනය කරන එකේ උදාහරණයක් මම හදන්න මෙතන. මේ තියෙන්නේ PQRS. PQRS ත්‍රිජුකෝණාශ්‍රය. ඒකේ දිග සෙන්ටිමීටර් 10යි පළල 4යි සෙන්ටිමීටර්. ඒක ත්‍රිකෝණයක් වගේ වෙන්න මම අදිනවා විකර්ණය. විකර්ණ එක විකර්ණයක්. ඒක PR විකර්ණය. ඒතර ත්‍රිකෝණයක් හදුනා මේක පළවෙනි ත්‍රිකෝණය. කඩේ නෙමෙයි වෙන එක. මේ දෙවෙනි ත්‍රිකෝණය. හරි. මේ ඍජු කෝණී මේක. මේ සම්පූර්ණ ඍජු කෝණාශ්‍රය වර්ගඵලය නම් 10 ගුණ කිරීම 4 40යි වර්ග සෙන්ටිමීටර්. ඊට පස්සේ මම හදන්න යන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒ කියන්නේ PRS ත්‍රිකෝණයේ වර්ගඵලය. PRS ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ දෙකෙන් එක වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. එතකොට දෙකෙන් එක ගුණ කිරීම ආධාරකය තමයි මේ පාදය. ඒ සම්මුඛ පාද සමාන නිසා 10යි මේක 4යි. එතකොට දෙකෙන් එක වැඩි කිරීම 10 වැඩි කිරීම 4. ඒ කියන්නේ 10 වරක් 4 40යි. ඒකෙන් භාගයක් නිසා 20යි වර්ග සෙන්ටිමීටර්. ඒ නිසා ලියන්න පුළුවන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය 20යි වර්ග සෙන්ටිමීටර්. මේ සම්පූර්ණ සමතුලිත ඍජු කෝණාශ්‍රය 40ක් නිසා මේ ඉතිරි ත්‍රිකෝණයේ වර්ගඵලය 20යි වර්ග සෙන්ටිමීටර්. ඒ නිසා අපිට ඒකෙන් පැහැදිලිව පේනවා මේ චතුරස්‍රයක මේ සම්පූර්ණ එකේ වර්ගඵලය මේ ඒකේ විකර්ණය මගින් සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ සමානව කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය 20යි මේකෙත් 30යි 20 40යි නිසා සම්පූර්ණ චතුරස්‍රයේ වර්ගඵලය විකර්ණය මගින් සමච්ඡේදනය කරනවා කියන්නේ සමානව කොටස් දෙකකට බෙදෙනවා. හරි. සමාන්තරාශ්‍රයකත් ඒකටම යොමු වෙනවා. සමාන්තරාශ්‍රයකත් විකර්ණයෙන් දුත් මෙහෙම. එක විකර්ණයක් මම මේ අඳින්නේ DB විකර්ණය පහළට. එතකොට අපිට පේනවා මෙතන තියෙන එක ත්‍රිකෝණයක් තමයි. මේ දෙවෙනි ත්‍රිකෝණය. ඒ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය සමානයි. ඇයි මේ ලක්ෂණය නිසා ඒ සම්පූර්ණ චතුරස්‍රයක නම් විකර්ණ වර්ගඵලයෙන් විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. ඒ නිසා ලියන්න පුළුවන් මේ DB විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. ඒක තමයි සමාන්තරාශ්‍ර වල ඊළඟ ලක්ෂණය 4. ලියන්න පුළුවන් විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. ඒ නිසා ලියන්න පුළුවන් මේකේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා පැහැදිලි. මේ පළවෙනි ත්‍රිකෝණය තමයි DCB ත්‍රිකෝණය මේක. DCB ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. මේ විකර්ණය මගින් වෙන්න අනිත් ත්‍රිකෝණය තමයි මේ පහළ තියෙන අංක 2 කියලා. දැන් මේක ABD ත්‍රිකෝණය. ABD ත්‍රිකෝණයේ වර්ගඵලය. හරි. ඒ සමාන්තරාශ්‍රය 4 ලක්ෂණය විකර්ණයෙන් දුත් එහෙම සම්පූර්ණ සමාන්තරාශ්‍රය 80යි නම් 40 කියලා බෙදෙනවා. මේ වගේ මම මෙතන උදාහරණයක් පෙන්නුවේ මේ චතුරස්‍රයක්මයි මේක සමාන්තරාශ්‍රය ගැනට අයිති. ඒ සම්පූර්ණ එකේ වර්ගඵලය 40යි ත්‍රිකෝණයක් වශයෙන් දෙකට බෙදුවොත් එහෙම 20යි 20යි කියලා සමානව බෙදෙනවා. ඒ කියන්නේ විකර්ණය ඇන්දොත් ඒ වර්ගඵලය සමානව බෙදෙනවා. ඒ නිසා මේ DC ABCD සමාන්තරාශ්‍රයක් මේ තියෙන්නේ. ඒකෙත් වර්ගඵලය විකර්ණය ඇන්දොත් මේ පැත්ත ඇන්දොත් මේ පැත්ත නැන්දත් එහෙමමයි.
එක විකරණයක් ඇන්දොත් ඒ ත්‍රිකෝණ දෙකක් හැදෙනවා. ඒ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය සමාන බැවින් ඒ විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. කියන්නේ මේක සම්පූර්ණයෙන් 100යි නම් 50යි 50යි. කියන්නේ 80යි නම් 40යි 40යි කියලා විකර්ණ මගින් බෙදෙනවා. හරි. ඒ ලක්ෂණ හතරක් සාකච්ඡා කළේ සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි. මේක දෙක සමානයි මේකට. මේ පාද දෙක සමානයි. සම්මුඛ පාද සමාන්තරයි යන්නේ එකම පරතරයකින් පිහිටයි. සම්මුඛ කෝණ සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි. මේ කෝණයට මේක සමානයි. ආයේ විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි කියන්නේ කොයි පැත්තට විකර්ණයන්දත් ඒ සම්පූර්ණ එකේ වර්ගඵලයේ සමාන කොටස් දෙකකට බෙදෙනවා ත්‍රිකෝණ හැඩයකට. හරි. ඒ උදාහරණයකින් පැහැදිලි කරේ ඒකමයි. හරි. ඒ විභාග ප්‍රශ්නයේ ගැටලුව දීලා තිබ්බේ සමාන්තර ආශ්‍රයේ ලක්ෂණ 4 පදනම් කරගෙන සමාන්තර ආශ්‍රයක සම්මුඛ සමාන වේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ කිව්වොත් ඒකේ දෙකක් ගත්තා මෙතන. සම්මුඛ පාද සමාන වේ. ඒ කියන්නේ මේ පාදයට මේක සමානයි. මේ පාදයට මේක සමානයි. මේකත් කිව්වේ සමාන්තර ආශ්‍රයේ සම්මුඛ ඕනනම් අපිට දාන්න පුළුවන්. හිස්තැනට පාද සම්මුඛ පාද සමානයි. ඇයි? ඒක එක ලක්ෂණයක් තමයි සම්මුඛ පාද සමානයි. මේ පාදයයි මේකයි සම්මුඛ පාදවල සමානයි. ඒ පළවෙනි එක. ආයෙ තව ලක්ෂණයක් මම කිව්වා සම්මුඛ කෝණ සමාන වේ. අරකිට කිව්වා සම්මුඛ. ඒ කියන්නේ මේ කෝණයට මේක සමානයි. මේ කෝණයට මේක සමානයි. නිසා ඒකේ සම්මුඛ කෝණ සමාන නිසා ඒ හිස්තැනට උන්න පාද ලියන්නත් පුළුවන්. නැත්නම් කෝණ ලියන්නත් පුළුවන්. ඒ සම්මුඛ කෝණත් සමානයි පාදත් සමානයි. හරි. ඒ ගැටලුවේ දෙකම ලියන්න අවශ්‍ය නැහැ. එක්ක පාද නැත්නම් කෝණ කියලා ලියන්න පුළුවන්. මොකද සම්මුඛ පාදත් සමානයි කෝණත් සමාන බැවින්. හරි. ඊට පස්සේ සමාන්තර ආශ්‍රයේ එක් විකර්ණය මගින්. කියන්නේ සමාන්තර ආශ්‍රයක් මෙහෙම ABCD කියලා ගත්තොත් මේ තමයි එක විකර්ණයක්. මේ අනිත් විකර්ණය. ඒ විකර්ණ දෙකක් තියෙනවා. එක් විකර්ණය කියන්නේ එක විකර්ණයක් ඇඳලා ඒක ගත්තොත් තව අනිත් විකර්ණයක් දාත් එක් කියන්නේ විකර්ණ දෙකක් තියෙන බැවින් ඒ විකර්ණ මගින් හිස්තැනට එන්නේ සමච්ඡේදනය කරයි. සමච්ඡේදනය කියන්නේ සමානව බෙදෙන. අපි කියන්නේ එහෙම. වෘත්තයක් ඇඳුත් එහෙම ඒක මැදින් සමානව බෙදුවොත් ඒකට අපි කියන්නේ සමච්ඡේදනය කරයි. ඇයි මේ පැත්තයි සමාන නිසා. සම්පාත ත්‍රිකෝණයක් ඇඳුත් ඒකේ සම්මිතික අක්ෂය මෙහෙම මැදින් ඇඳුත් ඒක මගින් දෙපැත්ත සමානව බෙදෙන නිසා අපිට කියන්නේ සමච්ඡේදනය කරයි. සමානව බෙදේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ එකේ වර්ගඵලය 20යි නම් සමානව 10 10 කියලා බෙදෙනවා. මේ සම්පූර්ණ වෘත්තයේ වර්ගඵලය 154යි නම් 77යි 77යි කියලා සමානව බෙදෙන එකට කියන්නේ සමච්ඡේදනය කරයි. ඒ කියන්නේ සමානව බෙදයි කියන එකට කෙටියෙන් කියන වචන තමයි සමච්ඡේදනය කරයි. ඒකෙන් අපි කිව්වා සමාන්තර ආශ්‍රයේ එක් විකර්ණ මගින් හිස්තැනක් සමච්ඡේදනය කරයි. ඒ සමච්ඡේදනය කරන්නේ ඒකේ වර්ගඵලය. ඒක තමයි හතරෙන් ලක්ෂණය. මේ විකර්ණ ඇන්දොත් එහෙම වර්ගඵලය කියන සම්පූර්ණ වට වෙලා තියෙන ප්‍රමාණය සමානව කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ මේ සමාන්තර ආශ්‍රය ගත්තොත් මේ DB විකර්ණය සලකුවොත් එහෙම මේ උඩ ත්‍රිකෝණයේ වර්ගඵලයයි පහළ ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමානයි. ඒක අර කලින් මම උදාහරණයකුත් පෙන්නුවා. ඒක ත්‍රිකෝණ ආශ්‍රයක් ගත්තත් විකර්ණ ඇන්දොත් එහෙම වර්ගඵලයේ සමච්ඡේදනය කියන්නේ 20යි 20යි සමානව බෙදුණා. එහෙම. මේ විකර්ණ ඇන්දත් ඒක සමානව බෙදෙන නිසා මේ එක් විකර්ණ වගේ ඒ නිසා හිස්තැනට එන්නේ වර්ගඵලය. ඒ වර්ගඵලයේ සමච්ඡේදනය කරයි. හරි. ඒ ගැටලුව යොමු වෙලා තිබුණේ 10 ශ්‍රේණියේ සමාන්තර ආශ්‍ර පාඩම් දෙකකින් සමාන්තර ආශ්‍ර 1 සහ සමාන්තර ආශ්‍ර 2 පාඩම. ඒකේ සමාන්තර ආශ්‍රයේ ලක්ෂණ 3ක් ඇසුරින් ඒ ගැටලුව යොමු වෙලා තිබුණේ. ඒත් මේ සමාන්තරයි කියන ලක්ෂණය ඒකට පදනම් කරගෙන තිබුණේ නැහැ. සම්මුඛ පාද සමානයි ඊට පස්සේ සම්මුඛ කෝණ සමානයි විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය කරයි. ඒ ලක්ෂණ තුන පදනම් කරන තමයි ඒ ගැටලුව විසඳුව කියන්නේ. ඒ හිස්තැන් පොරෝප එක. හරි. ඒක ඔබට පැහැදිලි ඇති ඒක ජ්‍යාමිතිය පාඩමින් ලැබුණ එකක්. ඒ වර්ගඵලය සහ කෝණ ඇසුරින්. හරි. ඊළඟට අපි යමු වෙනවා 13 වෙනි ප්‍රශ්නය බලන්න. පැතිවල 1 සිට 6 තෙක් අංක යොදා ඇති සම්බර ධාතු කැටයක් පෙරලීමේදී 2 ගුණාකාර හෝ 3 ගුණාකාර හෝ ලැබීමේ සම්භාවිතාව සොයන්න. ඒ කියන්නේ ඝන කැටි ධාතු කැටයක් සෑම පැත්තම සමානයි කියන එකට තමයි සම්බර ධාතු කැටයක් කියන්නේ. ලැබීමේ හැකියාව සමානයි. ඒකේ අංක දාලා තියෙන්නේ 1 2 3 4 5 6. ඒක වරක් උඩ දැමීමේදී
2 හෝ 3 ගුණාකාරයක් ලැබීමේ සම්භාවිතාව සොයන්න. හරි. මේ ඔක්කොම පැති 6ක් තියෙනවා. ලැබෙන්න පුළුවන් මේ ප්‍රතිඵල වලින් එකක්. මේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල වලට අපි කියන්නේ නියති අවකාශය. ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල වලට කියන්නේ නියති අවකාශය. කෙටියෙන් අපි ඒකට S කියලා දානවා. සෑම්පලින් ස්පේස් කියන්නේ S සමානයි 1 2 3 4 5 6. මුලින් අපි අඳුර ගන්න අවශ්‍යයි මේ නියති අවකාශය කියන්නේ මොකක්ද? නියති අවකාශය කෙටියෙන් කියන්නේ S කියලා. සාමාන්‍යයෙන් කුලක දක්වන හැඩයටම ඒක දක්වන්නේ සංගල වරණක් දාලා ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල ලියනවා. හරි. ඊට පස්සේ මම පැහැදිලි කිරීමක් කරන්න යන්නේ මේ නියති අවකාශය කියන්නේ මොකක්ද? නියති අවකාශය කියන්නේ සසම්භාවී පරීක්ෂණ. සසම්භාවී පරීක්ෂණවල ලැබිය හැකි ප්‍රතිඵල. ඊට ඒ නිසා අපිට අඳුර ගන්න අවශ්‍යයි මොකක්ද සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ. හරි. සසම්භාවී පරීක්ෂණයට තව කෙටමක් කියනවා අහඹු පරීක්ෂණ. අහඹු පරීක්ෂණ. ඒක 8 ශ්‍රේණියේ ගණිතයේ ගැටලුවක් සාකච්ඡා කරලා තියෙනවා. අහඹු පරීක්ෂණයක් කියන්නේ මොකක්ද? අපිට වර්ග කරන්න පුළුවන් සිදුවීම්. සිදුවීම් වර්ග කරන්න පුළුවන් ස්ථීරවම සිදුවන ඒවා. ස්ථීරවම සිදුවෙනවා. ආයෙත් වර්ග කරන්න පුළුවන් ස්ථීරවම සිදු නොවන ඒවා. ඊළඟට තියෙනවා අහඹු සිදුවීම්. අහඹු සිදුවීම් නැත්තම් සසම්භාවී සිදුවීම්. හරි. ඒ වගේ ස්ථිර වෙන්නත් පුළුවන්, ස්ථිර නොවෙන්නත් පුළුවන්, අහඹු වෙන්නත් පුළුවන්. මේ සම්භාවිතාවය සලකන්නේ අහඹු සිදුවීම් විතරමයි. එයා විය හැකියාව වෙනස් වෙනවා කියන්නේ විය හැකියාවන්. රයිට්. දැන් සිදුවීම් තමයි එහෙම කොටස් තුනකට වර්ග කරේ. ස්ථීරවම සිදුවෙන ඒවා, ස්ථීර සිදු නොවන ඒවා, අහඹු සිදුවීම්. අහඹු සිදුවීම් වලින් තමයි සසම්භාවී පරීක්ෂණ හැදිලා තියෙන්නේ. ඒ වගේ සම්භාවිතාව හොයන්න තමයි අර නියති අවකාශය භාවිතා කරන්නේ. හරි. ස්ථීරවම සිදුවන එකට මම උදාහරණයක් ලියනවා. සුළඟක් හැමෝ විට ගස් සෙලවීම. ඒක ස්ථීරව සිදු වෙනවා. ස්ථීරවම සිදු නොවන ඒවා තමයි මිනිසෙකු අවුරුදු 300ක් ජීවත් වීම. ඒක ස්ථීරව වෙන්නේ නැති එකක්. අහඹු සිදුවීමක් තමයි අරකට අහඹු සිදුවීමක් දාදු කැටයක් උඩ දැමීමේදී අංකයක් ලැබෙනවා. ඒක අහඹු සිදුවීමක්. ඒක කොමන හෝ අංකයක් ලැබෙන්න පුළුවන්. ඒ අංකය කලින් දන්නේ. ඒ සසම්භාවී සිදුවීම් වල ලක්ෂණ තියෙනවා. ලක්ෂණ තියෙනවා 4ක්. ඒ ලක්ෂණ වලින් තමයි ඒක සසම්භාවී නැති කියලා අපි තේරුම් ගන්න. හරි. තව උදාහරණයක් මම ලියන සම්බර කාසියක් උඩ දාද්දී ඕන හිස ලැබෙන්න පුළුවන්. නැත්තම් අගේ ලැබෙන්න පුළුවන්. ඒවා සසම්භාවී සිදුවීම් නැත්තම් අහඹු පරීක්ෂණ. හරි. ඒ අහඹු පරීක්ෂණයක්ද කියලා ඒක අඳුර ගන්න පුළුවන් ලක්ෂණ 4ක් තියෙනවා. ඒ ලක්ෂණ 4 මම මේ පෙළගස්සලා ලියන්න යන්නේ. එකක් තමයි ඒ පරීක්ෂණය නැවත නැවත කළ හැකි වීම. ඒ පරීක්ෂණය නැවත කරන්න පුළුවන්. ඒ කියන්නේ දාදු කැටයක් උඩ දාන පරීක්ෂණයක් එදන්ට ඒක අපිට ආපසු නැවත සැරයක් එකම තත්ත්වයට යටතේ කරන්න පුළුවන්. කාසියක් උඩ දාන පරීක්ෂණයක් නම් අපිට ඒකම තත්ත්වයක් යටතේ නැවත කරන්න පුළුවන්. ඒක සසම්භාවී පරීක්ෂණවල එක ලක්ෂණයක්. ඊළඟ පරීක්ෂණයේ ප්‍රතිඵල සියල්ල කලින් දැන සිටීම. ඒ කියන්නේ අපි දන්නවා දැන් දාදු කැටයක් උඩ දැම්මොත් එහෙම මේ 1 2 3 4 5 6කින් තමයි ලැබෙන්නේ. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල සියල්ලම කලින් දැනගෙන සිටිනවා. කාසියක් උඩ දැම්මොත් හෝ කාසියක් උඩ දැම්මොත් හිස හෝ අගේ ලැබෙයි. ඒ දෙකෙන් එකක් ලැබෙනවා කියලා අපි කලින් ඔක්කොම දන්නවා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල සියල්ල කලින් දැන සිටීම. ඊට පස්සේ ඊළඟ මොහොතේ ලැබෙන ප්‍රතිඵලය කලින් කිව නොහැක. ඒ කියන්නේ අපිට දැන් කියන්න බෑ දාදු කැටයක් උඩ දැම්මොත් 1 ලැබෙයිද 2 ලැබෙයිද 3 4 කෝක ලැබෙයිද කියලා කලින් කියන්න බෑ. 5 ලැබෙයිද කියන්නත් බෑ. කීය ලැබෙයිද කියලා කලින් කියන්න බෑ.
ඒ සසම්භාව්‍ය පරීක්ෂණ වල තව ලක්ෂණයක් ඒක. කාසියක් උඩ දැම්මොත් හිස ලැබෙයිද අගය ලැබෙයිද කියන්න බෑ. හැබැයි ප්‍රතිඵල ඔක්කොම කලින් දන්නවා. ඊළඟට කුමක් ලැබෙයිද කියලා කියන්න බෑ. ඒ සම්භාව්‍ය පරීක්ෂණ වල තවත් ලක්ෂණයක්. අන්තිම ලක්ෂණය 4 වෙනි එක. පරීක්ෂණය නැවත නැවත කළද රටාවක් නොවීම. පරීක්ෂණයෙන් නැවත නැවත කළද රටාවක් නොවීම. ඒ කියන්නේ මෙහෙම. ධාතු කැටයක් උඩ දාන පරීක්ෂණය ඕනනම් 100,000 වාරයක් කරන්න පුළුවන්. ඒකේ රටාවක් නැහැ කියන්නේ 1 2 3 4 5 6 පිළිවෙලටම ලැබෙන්නේ නැහැ. ඕනනම් 3 වැටිලා 1 ලැබෙන්න පුළුවන්. 4 6 ලැබෙන්නත් පුළුවන්. පිළිවෙලට ඕන වැටෙන්නත් පුළුවන්. 5 6 ලැබෙන්නත් පුළුවන්. 1 ලැබිලා ඊට පස්සේ 6 ලැබිලා 3 ලැබිලා 2 ලැබිලා එකම දිගටම වැටෙන්නත් පුළුවන්. කිසියම් රටාවක් නැහැ. ඒක කාසියක් උඩ දාන පරීක්ෂණේ හිස ලැබෙන්න පුළුවන්, අගය ලැබෙන්න පුළුවන්. දිගටම හිස ලැබෙන්නවා කියලා රටාවක් නැහැ. හිස ලැබිලා අගය ලැබිලා හිස ලැබිලා අගය ලැබිලා එහෙම රටාවකුත් නැහැ. අගය දිගටම ලැබෙන්නත් පුළුවන්. අන්න ඒ ලක්ෂණ හතරම තියෙන පරීක්ෂණ වලට කියන්නේ අහමු පරීක්ෂණ, සසම්භාවී පරීක්ෂණ. එන පරීක්ෂණය නැවත නැවත කළ හැකියි. පරීක්ෂණයේ ප්‍රතිඵල සියල්ල කලින් දන්නවා. ඊළඟ මොහොතේ ලැබෙන ප්‍රතිඵලය කලින් කියව නොහැක. පරීක්ෂණය නැවත නැවත කළද රටාවක් නොවීම. ඒ හතරම තියෙනවනේ ඒවට කියන්නේ සසම්භාවී පරීක්ෂණ, අහමු පරීක්ෂණ කියලා කියන්නත් පුළුවන්. right. ඒ අහමු පරීක්ෂණවල ප්‍රතිඵල වලට තමයි කියන්නේ නියැදි අවකාශය. හරි. අපි දැන් මුලින්ම අඳුරගත්තේ මේ සිදුවීමක්. සිදුවීම් කොටස් තුනකට වල් කරලා ස්ථීරව වෙනවා, ස්ථීරව වෙන්නේ අහමු සිදුවීම. අහමු සිදුවීම් වලට තමයි සසම්භාවී පරීක්ෂණ කියන්නේ. සසම්භාවී පරීක්ෂණ වල ලක්ෂණ හතර තමයි මේක. මේ ලක්ෂණ හතරම තියෙනවා නම් ඒක සසම්භාවී පරීක්ෂණයක්. ඒ සසම්භාවී පරීක්ෂණ වල තියෙනවා ප්‍රතිඵල. ප්‍රතිඵල කියන්නේ ලැබිය හැකි සියල්ලම. කියන්නේ ධාතු කැටයක් උඩ දැම්මොත් එහෙම ලැබිය හැකි සියල්ල තමයි මේ අංක වලින් එකක්. කාසියක් උඩ දැම්මොත් හිස හෝ අගය හෝ ලැබෙන්න පුළුවන්. ඒ ප්‍රතිඵල. ඒ ප්‍රතිඵල වලට තමයි කියන්නේ නියැදි අවකාශය. ඒ නියැදි අවකාශ සංකේතයෙන් දාන්නේ S කියලා. හරි. තමයි ලියන්න යන්නේ කාසියක් උඩ දැම්මොත් ලැබෙන්න පුළුවන් නියැදි අවකාශය තමයි හිස ලැබෙන්න පුළුවන්. නැත්තම් අගය ලැබෙන්න පුළුවන්. ප්‍රතිඵල සියල්ල මෙහෙම සඟලනක් දාලා ලියනවට කියන්නේ ඒ ලැබිය හැකි නියැදි අවකාශය. මේක ඊට පස්සේ මම ලියන්න යන්නේ ඒ ලැබිය හැකි ප්‍රතිඵල ගාන. ලැබිය හැකි ප්‍රතිඵල ගාන 2යි. ඒ කෙටියෙන් සංකේතවත් කරනවා ns කියලා. ඒ කියන්නේ numbers. ඒකේ අවයව ගාන 2යි. ඊට පස්සේ මේකෙත් ඔන්න අවයව ගාන ලියන්න පුළුවන් 6යි. right. තව උදාහරණයක් ගන්නවා. ඇතුළත නොපෙනෙන මේ වගේ පෙට්ටියක තියෙනවා නිල් පෑන් 4ක්. ඊට පස්සේ රතු පෑන් 5ක්. ආයි තියෙනවා කළු පෑන් 2ක්. ඒකෙන් එක සිසුවෙක් අහඹු ලෙස පෑනක් ඉවතට ගන්නවා. අහඹු ලෙස කියන්නේ එයා බල්ලා ගන්නෑ. ඒක නොබලා එයා පෑනක් ඉවතට ගන්නවා. ඒ ඉවතට ගන්න එක පරීක්ෂණයක්. එයාට නිල් පෑනක් ලැබෙන්නත් පුළුවන්, රතු පෑනක් ලැබෙන්නත් පුළුවන්, කළු පෑනක් ලැබෙන්නත් පුළුවන්. ඒ ලැබිය හැකි ප්‍රතිඵල ඔක්කොම මම පෙළගස්සලා ලියන්න යන්නේ. ඒකට කියන්නේ නියැදි අවකාශය. S කියලා දාලා ලියන්නේ නියැදි අවකාශය. සාම්පලින් ස්පේස් කියන්නේ නිල් වෙනුවට ගන්නවා මම B කියන්න. රතු වෙනුවට ගන්නවා R, බ්ලැක් කියන්න ගන්නවා BL. එහෙම. නිල් ඒවා හතරක් තියෙන නිසා ලියන්න පුළුවන්. B1, B2, B3, B4. නිල් ඒවා හතරක් තිබ්බි. රතු ඒවා පහක් තියෙන නිසා R1, R2, R3, R4, R5. කළු දෙකක් තියෙන නිසා BL1, ආයි BL2. ඒ ලැබිය හැකි ප්‍රතිඵල සියල්ලට කියන්නේ නියැදි අවකාශය. ඔක්කොම පෑන් තන 11ක් තිබ්බා. මේ එයා 11 සැරයක් ගන්නෑ. මේ එක වතාවක් ගද්දී ඕනනම් එයාට මේ රතු නිල් පෑන් 4න් එකක් ලැබෙන්න පුළුවන්. රතු පෑන් 5න් එකක් ලැබෙන්න පුළුවන්. කළු පෑන් 2කින් එකක් ලැබෙන්නත් පුළුවන්. ඒ ලැබිය හැකි ප්‍රතිඵල සියල්ලම පෙළගස්සලා ලියනට කියන්නේ නියැදි අවකාශය. මෙයා 11 සැරයක් මේක ගන්නෑ. ගන්න එක වතාවයි. ඒ එක වතාවකදී මේ පෑන් වලින් එකක් ලැබෙන්න පුළුවන්. මේ නියැදි අවකාශයේ ප්‍රතිඵල සියල්ලට කියන්නේ ns. ඒ ප්‍රතිඵල සියල්ල නිසා පෑන් 11ක් තියෙන නිසා ලියන්න පුළුවන් 11යි. හරි. ඊයන් පැහැදිලි කරගත්තේ මේ අහමු පරීක්ෂණයේ ලක්ෂණ අඳුරගත්තා. ඒ ලක්ෂණ අනුව අහමු පරීක්ෂණය ලියුවා නියැදි අවකාශය. නියැදි අවකාශය කියන්නේ අහමු පරීක්ෂණයක් කරොත් ලැබිය හැකි ප්‍රතිඵල සියල්ලම සංකල වරහණක් තුල S කියලා දාලා එහෙම පෙළගස්සලා ලියනවා. හරි. ns කියන්නේ ඒකේ ප්‍රතිඵල සංඛ්‍යාව. හරි. මේ ගැටලුව අහලා තිබ්බේ අන්න ඒ වගේ පරීක්ෂණයක ලැබීමේ සම්භාවිතාවය. ඊට පස්සේ අඳුර ගන්න යන්නේ ඒ සසම්භාවී පරීක්ෂණයක සම්භාවිතාවය. හරි. ඒක අපි බලමු දරුවනේ. මෙහෙම.
සසම්භාවී පරීක්ෂණයක සම්භාවිතාවය. සම්භාවිතාවය තව කියන්න පුළුවන් නමක් තමයි විය හැකියාව. නැත්නම් ලැබීමේ හැකියාව. ඒකයි. රයිට්. බලමු. සම්භාවිතාව කියන්නේ මෙහෙම. භාජනයක තියෙනවා අපි කියමු ඇතුළත නොපෙනෙන බෝතලයක තියෙනවා රතු පාට පබළු 4ක්. නිල් පාට පබළු 5ක් තියෙනවා. ඒකෙන් ඉවත බලාගෙන එක්කෙනෙක් පබළුවක් ඉවතට ගන්නවා. ඊට පස්සේ මම ලියන්න යන්නේ ඒකේ නියති අවකාශය. S කියලා දාලා ලියනවා නියති අවකාශය. රතු ඒවා 4ක් තියෙන නිසා රෙඩ් කියන්නේ R ගන්නවා. R1, R2, R3, R4. නිල් කියන්නේ B ගන්නවා B1, B2, B3, B4, B5. මේ තමයි පෑනක් ඉවතට ගැනීමේ පරීක්ෂණයේ නියති අවකාශය. නියති අවකාශයේ ප්‍රතිඵල සියල්ලක් තියෙනවා. ප්‍රතිඵල සියල්ල මේකේ දැක්වෙනවා. නිල් පෑන් වලින් එකක් ලැබෙන්න පුළුවන්. රතු පෑන් වලින් එකක් ලැබෙන්නත් පුළුවන්. මේකේ තියෙන ප්‍රතිඵල සියල්ලම තමයි මුළු අවයව ගාන. ඒක මම කෙටියෙන් සංකේතත් කරනවා NS. ඒ නිසා මුළු අවයව ගාන 9ක් තියෙනවා. ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල 9යි. ඒකෙන් අපෙන් අහනවා ඒ ගන්න පෑන රතු පෑනක් වීමේ විය හැකියාව නැත්නම් සම්භාවිතාවය අහන්න. රතු පෑනක් වීමේ සම්භාවිතාව බලමු. රතු පෑනක් වීමේ සම්භාවිතාව කියන්නේ ඔක්කොම පෑන් 9ක් තියෙනවා. 9න් රතු පෑන් තියෙන්නේ 4යි. ඒ නිසා නියති අවකාශයේ මුළු අවයව ගාන ඒ අදාළ අපි අපේක්ෂා කරන එකේ කියන්නේ රතු පෑන් ලැබීම කියන එකේ අවයව වල භාගයක් විදිහට ලියුවොත් ඒකට කියන්නේ සම්භාවිතාවය. ඒ නිසා මම ලියනවා 9න් 4යි. ඒ කියන්නේ රතු පෑන් තියෙන්නේ 4යි. ඔක්කොම පෑන් තියෙන්නේ 9යි. 9න් රතු පෑනක් ලැබෙන්න පුළුවන් 4 අවස්ථාවකදී. කියන්නේ 9න් 4යි. right. ඊට පස්සේ මම ලියන්න යන්නේ ඒ ලැබෙන පෑන නිල් පෑනක් වීමේ සම්භාවිතාවය. ඒත් මුළු අවයවක් ගන්න කියන්නේ ලැබිය හැකි ප්‍රතිඵල ඔක්කොම 9යි. 9න් නිල් පෑනක් ලැබෙන්න පුළුවන් අවස්ථා තියෙන්නේ 5යි. ඒ නිසා 9න් 5යි. ඒ මම පැහැදිලි කරේ මොකද්ද සම්භාවිතාවය කියන්නේ? සම්භාවිතාවය කියන්නේ සම්භාවී පරීක්ෂණයක ඒ අපේක්ෂා කරන සිදුවීම සිදුවේ හැකිවීමේ භාගය. උනම් ප්‍රේක්ෂණයක් කරන්නත් පුළුවන් නැත්නම් දශම සංඛ්‍යාවක් කරන්නත් පුළුවන්. ඒත් ඔබලගේ මට්ටමේදී ඒක භාගයක් විදිහට ලියුවොත් ප්‍රමාණවත් වෙනවා. හරි. දැන් මම මෙතන කිව්වේ මේ පෑන් තියෙන පෙට්ටියකින් ඒක රතු පෑනක් වීම නම් මුළු අවයව ගානින් භාගයක් ලෙස 4යි. තව උදාහරණයකට මම යොමුවෙන්න යන්නේ. මේ තියෙන රාක්කයක රාක්කයක පෙළට හොම් බීම් බෝතල් පෙළ ගස්සලා තියෙනවා. ඒවා එකම හැඩේ එකම වර්ණයේ ප්‍රමාණය තියෙනවා. ඒක මං කියන ඔක්කොම බීම් බෝතල් තියෙනවා. ඒකෙන් 4ක් කල්ලිකුත් වී ඇත. කල්ලිකුත් ඒවා 4ක් තියෙනවා. ඊට පස්සේ 7ක් තියෙනවා අලුත් බෝතල්. කල්ලිකුත් නොවූ ඒවා 4යි. අලුත් කියන කල්ලිකුත් නොවූ. කල්ලිකුත් නොවූ බෝතල් 4ක් තියෙනවා. කල්ලිකුත් වූ බෝතල් 4යි. නොවූ බෝතල් 7ක් තියෙනවා. ඒකෙන් එක්කෙනෙක් බලන්නේ නැතුව දිනේ බලන්නේ නැතුව ඒකෙන් අහවල ලෙස අන්න එක බෝතලයක් තෝරගන්නවා. ඔක්කොම බෝතල් 11ක් තියෙනවා. ඒ 11ක් තියෙන රාක්කයකින් එක්කෙනෙක් ඒක දිනේ බලන්නේ නැතුව අහම්බෙන් බෝතලයක් ගන්නවා. ඕනනම් එයාට කල්ලිකුත් ඌ එකක් ලැබෙන්නත් පුළුවන්. කල්ලිකුත් නොවූ එකක් ලැබෙන්නත් පුළුවන්. ඇයි යා බලන්නේ නැතුව ගත්තේ? එකම හැඩේ තියෙන්නේ. මෙතන ඔක්කොම බෝතල් මම එකතු කරලා ගන්නවා. ඒකේ තියෙනවා 11ක් රාක්කේ. ඒකෙන් අහනවා එයා ගත්ත බෝතලය කල් ඉක්ුත් වූ එකක් වීමේ සම්භාවිතාවය. සම්භාවිතාවය කියන්නේ විය හැකියාව. ඔක්කොම බෝතල් 11ක් තියෙනවා. 11න් එයාට බෝතල් 4ක් තියෙනවා කල් ඉක්ුත් වූ ඒවා. ඒ නිසා ඒ කල් ඉක්ුත් වූ බෝතලයක් ලැබීමේ විය හැකියාව නැත්නම් සම්භාවිතාවය 11න් 4යි. ඒ ගන්න බෝතල් එක්කොම බෝතල් රාක්කේ 11ක් තිබුණා. ඒකෙන් 4ක් කල් ඉක්ුත් වූ නිසා 11න් 4කදී යාට කල්ලිකුත් එකක් ලැබෙන්න පුළුවන් අර බෝතල් 4න් එකක්. ඒක අනිත් ප්‍රශ්නය. එයා ඒ ගන්න බෝතලය කල්ලිකුත් නොවූ එකක් වීම. කල්ලිකුත් වූ ඒවා 4යි තිබ්බ නොවූ ඒවා තිබ්බ 7ක්. ඔක්කොම බෝතල් 11ක් තිබ්බ නිසා ඒ 11යි ගොඩෙන් ගද්දී එයාට කල්ලිකුත් නැති එකක් ඒ කියන්නේ හොඳ බෝතලයක් ලැබෙන්න පුළුවන් 7කදී අවස්ථා 7කදී.
ඒක භාගයක් විදිහට ලිව්වොත් ප්‍රමාණවත් වෙනවා. හරි. ඒ අපි සාකච්ඡා කරේ සම්භාවිතාවය කියන්නේ මොකක්ද? සම්භාවිතාවය කියන්නේ ඒ නියදී අවකාශයේ ඔක්කොම ප්‍රතිඵල ටික පෙළ ගැස්සුවොත් ඒ ප්‍රතිඵල ගාන ඒ අපි අපේක්ෂා කරන එකේ භාගයක් විදිහට ලියනවා. ඒකට කියන්නේ සම්භාවිතාවය. හරි. ඒ මම උදාහරණ දෙකක්ම පැහැදිලි කරේ. හරි. තව ගැටලුවකට වෙනවා. බලමු. මේ උදාහරණ දෙකම පැහැදිලි කරේ. හරි. ඇතුළත නොපෙනෙන බෝතලයක තියෙනවා දොඩම් රස ටොෆී. දොඩම් රස ටොෆී 9ක්. ආයෙ තියෙනවා අන්නාසි රස ටොෆී. අන්නාසි රස ටොෆී 6ක් තියෙනවා. ඇතුළත නොපෙනෙන බෝතලයක. කෙනෙක් අහඹ ලෙස එකකින් එක ටොෆියක් ගන්නවා. එක්ක ඔයාලට දොඩම් රසයක් ලැබෙන්නත් පුළුවන්. අන්නාසි රස එකක් ලැබෙන්නත් පුළුවන්. ඔක්කොම ටොෆී තියෙන්නේ 15යි. ඔක්කොම ටොෆී තියෙන්නේ 15යි. ඒ 15න් අතරින් තමයි එක දොඩම් ටොෆියක් ගන්න නිසා ඒ දොඩම් රස එකක් හෝ අන්නාසි රස එකක් ලැබෙන්න පුළුවන්. මුළු ටොෆී ගන්න තිබ්බේ 15යි. ඒ ගන්න ටොෆිය දොඩම් රස ටොෆියක් වීම එයා හමු ලෙස ගන්න නිසා 15 දොඩම් රස ටොෆී 9ක් තියෙන නිසා 15න් 9යි. එයා ගන්න ටොෆිය අන්නාසි රස ටොෆියක් වීම අන්නාසි රස ටොෆී 6ක් තියෙන නිසා 15න් 6යි. හරි. ඒ සම්භාවිතාවය කියන්නේ ඒ අපි ගන්න මුළු පරීක්ෂණය කියන්නේ ලැබියාගේ මුළු ප්‍රතිඵල වලින් ඒ අපේක්ෂා කරන ප්‍රතිඵලයේ භාගයක් විදිහට ලිව්වා. හරි. දැන් අපි මුලින්ම අඳුරගත්තා නියදී අවකාශය කියන්නේ ලැබියාගේ ප්‍රතිඵල ඔක්කොම. ඊට පස්සේ සසම්භාවි සිදුවීම් කියන්නේ මොනවද? ඒ ලැබියාගේ ප්‍රතිඵල වල මේ භාගයක් විදිහට ලිව්වොත් ඒකට කියන්නේ සම්භාවිතාවය. හරි. ඒ විභාගයට වෙලා තියෙන්නේ අන්නේ මම පැහැදිලි කරා වගේ. ඒ තුනෙන්ම තමයි මේ ගැටලුව සකස් වෙලා තියෙන්නේ. හරි. ඒක බලගමු. ඒ ධාතු කැටයක් උඩ දාන පරීක්ෂණයක ලැබිය හැකි ප්‍රතිඵල තමයි මම මේ පෙළගස්සලා ලිව්වේ. ඒ කියන්නේ ප්‍රතිඵල 6ක් තියෙනවා, පැති 6ක් තියෙන නිසා. සමන් ඊට පස්සේ ලියන්න දෙනවා NS. ඒ අවයව ගාන ප්‍රතිඵල 6ක් තියෙන නිසා මුළු අවයව ගාන 6යි. ඕනනම් එකෙන්ද ගන්න පුළුවන් ඒ ලැබෙන ප්‍රතිඵලය මේ ගැටලුව අහලා තියෙන්නේ දෙකෙහි ගුණාකාරයක් හෝ තුනේ ගුණාකාරයක් වීමේ සම්භාවිතාවය සොයන්න. හරි. සම්භාවිතාවය කියන්නේ ඒ අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය මුළු එකේ භාගයක් විදිහට ලියනවා. හරි. මේක යන්නේ දෙකේ ගුණාකාර ලැබෙන ඒවා. මේ ධාතු කැටයක දෙකේ ගුණාකාර ටික මම මේ රවුම් කරන්නේ. දෙක ලැබෙන්න පුළුවන්. 4 6. ඒ තමයි දෙකේ ගුණාකාර. දෙකෙන් බෙදෙන සංඛ්‍යාව. හෝ තුනේ ගුණාකාරයක්. ඊට පස්සේ මම රවුම් කරන්න යන්නේ තුනේ ගුණාකාර. එක තුනේ ගුණාකාරය නෙවෙයි දෙක දෙකේ ගුණා 3. 4 නැහැ 5 නැහැ 6 තුනේ ගුණාකාරයක් නිසා ඒක දෙකේ ගුණාකාරයටත් ගත්තා. ධාතු කැටේ 6 කියලා තියෙන පැති එකක් නිසා ඒක එක අවස්ථාවක් විතරයි තෝරගන්නේ. ඒකද ඔයාලට පැහැදුණා දෙකේ ගුණාකාර හෝ තුනේ ගුණාකාර කියලා පැති තියෙන්නේ ධාතු කැටේ 4යි. ඒ කියන්නේ අපි අපේක්ෂා කරේ දෙකේ හෝ ඒ ධාතු කැටයක් උඩ දැම්මොත් දෙකේ හෝ තුනේ ගුණාකාරයක් ලැබෙන වාර ගන්න. ධාතු කැටයක් උඩ දැම්මොත් එහෙම ප්‍රතිඵල 6යි තියෙන එක පැහැදිලි. මේ දොඩම් වන්නාසික දෙයක් ගත්ත එකේ 15ක් තිබ්බ ප්‍රතිඵල. ඒ 15න් ලිව් භාගයක් අපි අපේක්ෂා කරන එක. ධාතු කැටයක් උඩ දාන පරීක්ෂණයකත් පැති 6ක් තියෙනවා. ප්‍රතිඵල 6 තියෙන. NS ඒ නිසා 6යි. right. ඒ ලැබෙන ප්‍රතිඵලවල දෙකේ වෙන 1 2 3 4 5 ලැබෙන්න පුළුවන්. ඒ අංක වලින් දෙකේ හෝ තුනේ ගුණාකාර කීයක් තිබ්බද? අපි අපේක්ෂා කරන්නේ දෙකේ හෝ තුනේ ගුණාකාරයක් වැටේ කියලා. දෙකේ හෝ තුනේ ගුණාකාර තියෙන 1 2 3යි 4යි. කියන්නේ 2යි 4යි 6යි 3යි. මේ ඉලක්කම් හතර තමයි දෙකේ හෝ තුනේ ගුණාකාර වලට අයිති. දැන් අපි අපේක්ෂා කරන ප්‍රතිඵල තියෙන්නේ 4යි. මුළු ප්‍රතිඵල 6ක් තියෙන නිසා ලියන්න පුළුවන් 6න් 4යි. ඒ දෙකේ හෝ තුනා ගුණාකාරය ලැබීම නම් 6න් 4යි. ඒක අපිට ඕන නම් සරල භාගයක් කරන්නත් පුළුවන්. සරල තුල්‍ය භාගය කරන්න නම් ඒ හරයලවැය දෙකම එකම සංඛ්‍යාවකින් බෙදනවා. දෙකෙන් බෙදන්න පුළුවන්. බෙදන්න පුළුවන් එකම සංඛ්‍යාවකින්. ඒ නිසා එනවා 3න් 2යි. දැන් දෙකේ හෝ තුනේ ගුණාකාරයක් ලැබීමේ භාගය සම්භාවිතාවය තමයි 3න් 2. හරි. මෙහෙම තිබ්බත් ඒක ගැටලුවක් නෑ. සරලම තුල්‍ය භාගය හදුවත් ඒක ගැටලුවක් නෑ. right. ඒ අපි සාකච්ඡා කරේ නියදී අවකාශය කියන්නේ මොකද්ද? නියදී අවකාශය ලැබෙන සසම්භාවී පරීක්ෂණවල. ඒ පරීක්ෂණ ප්‍රතිඵල සියල්ල නියදී අවකාශය කිව්වා. නියදී අවකාශයෙන් ඊට පස්සේ එනවා සම්භාවිතාවය. සම්භාවිතාවය කියන්නේ ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන් හැකියාව කලින් අපි සාකච්ඡා කරා. ඒ ලැබීමේ හැකියාව මුළු ගානින් භාගයක් විතර ලියපාම ඉන්නේ සම්භාවිතාවය.
මේ විභාග ගැටලුවේ දාලා තිබ්බේ සිදුවීමේ සම්භාවිතාවය 2 හෝ 3 ගුණාකාරයක් නම් ඒක 6න් 4යි. 6න් 4 තුල්‍ය භාගය තමයි 3න් 2. මේක තුල්‍ය භාග කිරීම අවශ්‍යම නැහැ. ඒක ඔබලාට මෙහෙම ලිව්වමත් ඒක සම්පූර්ණ ලකුණු ලැබෙනවා. හරි. රයිට්. ඊළඟට අපි යමු වෙනවා තව ගැටලුවක් සඳහා බලමු. 14 වෙනි ගැටලුව. රූපයේ දැක්වෙන වෘත්තයේ විස්කම්භය PQ වේ. දී ඇති තොරතුරු අනුව XC යගේ සොයන්න. හරි. ඒකට ප්‍රභේයන් කිහිපයක් සම්බන්ධ වෙලා තියෙන්නේ. X කෝණය කියන්නේ මේ කෝණය හොයාගන්න අවශ්‍යයි. හරි. බලමු. මේ වගේ වෘත්තයක් තුල චතුරස්‍රයක් පිහිටන්න පුළුවන් අවස්ථා 3ක් තියෙනවා. චතුරස්‍රයක් කියන එක මම කලින් සාකච්ඡා කරා. පාද 4ක් තියෙන එක චතුරස්‍රයක්. මේ O කේන්ද්‍රයෙන් වෘත්ත 3ක්. ඒ වෘත්තවල චතුරස්‍රයක් පිහිටන්න පුළුවන් අවස්ථා. මේ ABCD චතුරස්‍රය. මේක PQRS චතුරස්‍රය. මේක STUV චතුරස්‍රය. බලන්න පළවෙනි චතුරස්‍රය ගත්තොත් ABCD චතුරස්‍රයේ ශීර්ෂ මේ චතුරස්‍රයක මේ මුල්ලට කියන්නේ ශීර්ෂ චතුරස්‍රයක ශීර්ෂ 4ක් තියෙනවා. කෝණ 4ක් තියෙනවා. ආයේ පාද 4ක් තියෙනවා. ඒ චතුරස්‍රයක ලක්ෂණ මේ මුල්ලකට කියන්නේ ශීර්ෂයක්. ශීර්ෂයක් හැදලා තියෙන මේ වගේ සරල රේඛා දෙකක් එකතු වීමෙන් හැදෙන මේ මුල්ලකට කියන්නේ ශීර්ෂයක්. ඒක ලක්ෂයක්. හරි. ඒ වගේ මේ තියෙන ABCD චතුරස්‍රය ඒකේ ශීර්ෂ 4ක් තියෙන බව පැහැදිලි පේනවා. ඒකේ A ශීර්ෂය, B ශීර්ෂය, D ශීර්ෂය ගත්තොත් වෘත්තය මත පිහිටන්නේ C ශීර්ෂය විතරක් වෘත්තයෙන් පිටත පිහිටනවා. මේ දෙවෙනි චතුරස්‍රයක් PQRS චතුරස්‍රය ගත්තොත් PSR චතුරස්‍ර PSR ශීර්ෂ වෘත්තය මත පිහිටනවා. මේ Q ශීර්ෂය වෘත්තය ඇතුළත පිහිටනවා. මේ තියෙන STUV චතුරස්‍රය. ඒකේ ශීර්ෂ 4ම වෘත්තයක් මත පිහිටන්නේ. ඒ වෘත්තය මතමයි ශීර්ෂ 4ම පිහිටන්නේ. ඒ වගේ චතුරස්‍රයක මේ ශීර්ෂ 4ම වෘත්තයක් මත පිහිටයි නම් අන්න ඒ වගේ චතුරස්‍රවලට කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. ඒක වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ STU කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. මේක වෘත්ත චතුරස්‍රයක් නෙවෙයි අයියේ. ඒකේ ශීර්ෂ 4 වෘත්තය මත පිහිටන්නේ නැහැ. ඒක වෘත්ත චතුරස්‍රයක් නෙවෙයි. මේක වෘත්ත චතුරස්‍රයක් නෙවෙයි. ඒකේ ශීර්ෂ 4 වෘත්තය මත පිහිටන්නේ නැහැ. වෘත්තය ඇතුළත එක ශීර්ෂයක් පිහිටන බැවින් මේක වෘත්ත චතුරස්‍රයක් කරනවා. අයියේ ශීර්ෂ 4 වෘත්තය මත පිහිටයි. ඒක වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම පැහැදිලි කරන්න යන්නේ අන්න වෘත්ත චතුරස්‍රයක මේ දෙක අදාළ නැහැ. වෘත්ත චතුරස්‍රයක ප්‍රමේයන් ටිකක් තියෙනවා. හරි. වෘත්ත චතුරස්‍රයක් ගත්තොත් මේ තව වෘත්ත චතුරස්‍රයක්. මේ කෝණයට මේක සම්මුඛයි. ඒ චතුරස්‍රයක මේ ඉස්සරහින් කියන කෝණ දෙක තමයි සම්මුඛ කෝණ යුගලය. මේ කෝණයට මේක සම්මුඛයි. ඒ නිසා මේ කෝණයට මේ කෝණය සම්මුඛයි මේ චතුරස්‍රයේ. මේ වෘත්තයක් මත පිහිටන්නේ. ආයි මේ කෝණයට මේ කෝණය සම්මුඛයි. දැන් වෘත්ත චතුරස්‍රයක මේ සම්මුඛ කෝණ එකතු කරොත් එහෙම පරිපූර්ණකයි. පරිපූර්ණකයි කියන්නේ ඒ කෝණවල එකතුව 180යි. ඒ වෘත්ත චතුරස්‍රයක ප්‍රමේයන් වල පළවෙනි ප්‍රමේය. එක ප්‍රමේයක්. මම දන්නවා මේ කෝණය A, මේ කෝණය B, මේ කෝණය C, මේ කෝණය D. සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා A කෝණයයි B කෝණයයි එකතු කරොත් ඒ කියන්නේ A කෝණය ධන B කෝණය සමානයි 180යි. ආයි C කෝණයයි D කෝණය එකතු කරොත් A කෝණත් දෙකත් එකතු කරොත් C කෝණය එකතු කිරීම D කෝණය සමානයි 180යි. ඒ විදිහට. දැන් වෘත්ත චතුරස්‍රය සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඒක එක ප්‍රමේයයක්. හරි. ඊට විභාග ගැටලුවේදී ඒකට අවශ්‍යයි. ඒක ප්‍රමේයයක් තමයි මම පැහැදිලි කරේ. හරි. ඊට පස්සේ මම යන්නේ අර්ධ වෘත්තයක් කියන්නේ මොකක්ද? මේකට.
හරි. සම්පූර්ණ වෘත්තයක් ගත්තොත් සම්පූර්ණ වෘත්තයක් ගත්තොත් මේ විදිහට ඒ වෘත්තයකින් කොටසක් කියන්නේ විස්කම්බය කියන්නේ මේ මැද අඳින සම්මිතික අක්ෂය මේ පැත්තටත් පුළුවන් මේ ඕ කේන්ද්‍රය. ඒ වගේ විස්කම්බයෙන් වෙන් කරොත් ඒවයි කොටසකට කියන්නේ අර්ධ වෘත්තයක්. මේක අර්ධ වෘත්තයක්. AB තමයි ඒකේ විස්කම්බය කියලා ගත්තේ. අර්ධ වෘත්තයක් කියන්නේ වෘත්තයකින් භාගයක්. ඒ AB විස්කම්බය කොහොම පරිධියට යා කරොත් මෙහෙම. AB විස්කම්බය පරිධිය මත මේ විදිහට යා කරොත් එහෙම ඒ පරිධිය ශීර්ෂයේදී හමු වෙන කෝණය අංශක 90යි ඍජු කෝණයක්. ඒ අර්ධ වෘත්ත සම්බන්ධ තියෙන ප්‍රමේය. හරි. දැන් මේ වගේ අර්ධ වෘත්තයක් නම් ඒ අර්ධ වෘත්තයේ විස්කම්බයන්ගේ මෙහෙම යා කරොත් පරිධිය මතට කෝණය අංශක 90යි කියන ඍජු කෝණයක් වෙනවා. මේ විදිහට යා කරත් ඒක ඍජු කෝණයක් වෙනවා. මේ පැත්තටම යා කරත් ඒක ඍජු කෝණයක් වෙනවා. ඒ කියන්නේ අංශක 90යි පරිධිය මත පිහිටද්දී. දැන් මේ කෝණයත් අංශක 90යි. මේ කෝණයත් අංශක 90යි. ඒ තමයි දෙවෙනි ප්‍රමේය. අර ගැටලු විසඳගන්න අවශ්‍ය තව ප්‍රමේයක් පැහැදිලි කරේ. මේ වගේ අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයකි. තමයි ප්‍රමේය මෙහෙම කෙටිලිනවා. අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයකි. ඍජු කෝණයක් කියන්නේ අංශක 90කි. හරි. දැන් අර ගැටලු විසඳගන්න අවශ්‍ය ප්‍රමේයන් දෙක තමයි මම පැහැදිලි කරේ. මේ වගේ වෘත්ත චතුරස්‍රයක් කියන්නේ ශීර්ෂ 4ක් වෘත්තයේ මත පිහිටා ඉන්න වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකතු කරොත් පරිපූර්ණකයි 180යි. සම්පූර්ණ වෘත්තයකින් භාගයක් ගන්නත් අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයේ මේ විදිහට ත්‍රිකෝණාකාර හැඩයට කියන්නේ මේ වගේ පරිධියට යා කරොත් එම් පරිශයේ ශීර්ෂයේදී හමු වෙන ලක්ෂයේදී ඍජු කෝණයක් සෑදෙනවා කියන අංශක 90ක් වෙනවා. ඒ නිසා අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයකි. කියන අංශක 90කි. හරි. ඒක අපි විභාගයකට යොමු වෙනවා. මේ තියෙන්නේ වෘත්ත චතුරස්‍රයක්මයි. ඇයි PS PQRS කියන්නේ ශීර්ෂ හතරේ චතුරස්‍රය. ඒ PQRS කියන ශීර්ෂ හතර මේ වෘත්තයේ මත පිහිටන නිසා ඒකට කියන්නේ වෘත්ත චතුරස්‍රයක්මයි. ඒ වෘත්ත චතුරස්‍රය මම කලින් ප්‍රමේයක් කිව්වා සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියන්නේ එකතු කරොත් එහෙම 180යි. මේ බලන්න. මේ වෘත්ත චතුරස්‍රය තමයි PQRS. මේ කෝණයට සම්මුඛ කෝණය මේ කෝණය. PQRS කියන්නේ මේ චතුරස්‍රය. ඒ වෘත්ත චතුරස්‍රයක් තමයි මේ තිබ්බේ කලිනුත්. ඒක සම්මුඛ කෝණ දෙක එකතු 180යි. හැබැයි කෝණ සමාන නැහැ. ඒ කියන්නේ මේක 120ක් වෙලා මේක 60ක් වෙන්න පුළුවන්. ඒත් 180යි. මේක 120ක් වෙලා මේක 60ක් වෙන්න පුළුවන්. 180ක් කොහොමත් හැදෙනවා. මේක ඕනනම් 70ක් වෙලා මේ කෝණය 110ක් වෙන්න පුළුවන්. සමාන නෑ හැබැයි සම්මුඛ කෝණ එකතු 180යි. ඔක්කොම එකතු කරාම 360යි. දැන් 120 60 180යි 170 180ක් නිසා ඒ සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඒක එක ප්‍රමේයයක්. මේ තියෙන්නේ PQRS කියන්නේ වෘත්ත චතුරස්‍රයක්මයි. ඒකේ හැම ශීර්ෂයම වෘත්තයක් මත පිහිටන නිසා ඒක වෘත්ත චතුරස්‍රයක්මයි. බලන්න මේ S කෝණයට සම්මුඛ කෝණය තමයි Q කෝණය. මේ කෝණයට සම්මුඛ කෝණය මේ කෝණය. කලින් මම සඳහන් කරා ප්‍රමේය සම්මුඛ කෝණ පරිපූර්ණක කියන්නේ පරිපූර්ණ කියන්නේ සම්මුඛ කෝණ එකතුවේ 180ක් බැවින් මේක 110 නිසා 180 110ක් ගියාම මේ කෝණේ මම ඊ රූප සටහනම ලියනවා 70යි. හරි. ඒක වා රූප සටහනම ලියන්නටත් ඕනේ. ඊට පස්සේ ඒ ගාන හදද්දී ඒක පැහැදිලි කරන්නටත් අවශ්‍යයි. දැන් මම හොයන්න යන්නේ ඒක මෙතන 70 කියලා හොයාගත්ත ක්‍රමය මෙතන ලියනවා. PQR කෝණය හෙව්වේ. PQR කෝණය හෙව්වේ චතුරස්‍රයක වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියන ප්‍රමේය නිසා 180න් 110ක් අඩු කරලා ඒ නිසා PQR කෝණය 70යි. මේ කෝණය 70යි. ඇයි මේ ප්‍රමේය තමයි ඒකට උදාගත්තේ කලින් පැහැදිලි කරත් ඒකයි සම්මුඛ කෝණ පරිපූර්ණක ප්‍රමේය. හරි. ආය බලන්න ඔයාලට පේනවා මෙතන මෙහෙම මේ ගැටලුවේ දීලා තිබ්බා මේ PQ කියන්නේ වෘත්තයේ විස්කම්භය. ඒ වෘත්තයේ විස්කම්භය එන රූප සටහන මම මේ පැත්තෙන් අදින්නේ. PQ කියන්නේ වෘත්තයේ විස්කම්භය මේ හැරියේ කේන්ද්‍රය වූ. ඒක පරිධිය මතටම යා කරලා තියෙනවා. එතකොට හැදිලා තියෙනවා අර්ධ වෘත්තයේ කෝණයක්. මේ කෑල්ල අපි වයින් කරොත් එහෙම අර්ධ වෘත්තයක් තියෙන්නේ. ඇයි? මේ PQ විස්කම්භය නිසා. හරි.
මම දෙවෙනි ගැටලුවේ සාකච්ඡා කරා මේ විස්කම්භය පරිධියම ත්‍යා කරද්දී ඒක අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් කියන අංශක 90ක්. ඒ නිසා මෙතන ලියන්න පුළුවන් ඍජු කෝණයක් කියලා දාන්නත් පුළුවන් අංශක 90යි. බලන්න මෙතන විභාග ගැටලුවෙත් දීලා තියෙන්නේ PQ විස්කම්භයක්. මේක අයින් කරොත් එහෙනම් මේක අර්ධ වෘත්තයක් බැවින් ලැබෙන බැවින් මේක පරිධියම ත්‍යා කරද්දී මේ R කෝණය අංශක 90යි. ඒක. හරි. ඊට පස්සේ අපි ඒක හොයාගත්ත එක මෙතන සටහන් කරන්නටත් අවශ්‍යයි. මෙතන කලින් ගැටලුව මෙතන ලියා ගන්නට ප්‍රමේය මෙතන සඳහන් කරන්න ඕනේ. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. ඒ ප්‍රමේයෙන් තමයි හොයාගත්තේ PQR කෝණය මේක. හරි. ඊට පස්සේ අපි හොයාගත්තා PRS කෝණය. PRS කෝණය හොයාගත්තේ මේ අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් කියන ප්‍රමේයයෙන්. මේකත් මම හඳලා පෙන්නේ මේ රූපෙමයි PQ විස්කම්භය නම් මේක 90යි නිසා රූපෙ සටහනේ මේක 90යි R කෝණය. ලියන්න අවශ්‍යයි PRQ කෝණය සමානයි 90යි. වර්ණයක් ඇතුළේ ලියනවා ඒකට හොයදාගත්ත ප්‍රමේය කෙටිය. අර්ධ වෘත්තයේ කෝණය. හරි. ඊළඟට ඔයාලට පේනවා මෙතන තියෙන්නේ PQR කියන්නේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණ හැඩයක් තියෙන්නේ. මේ x කෝණය හොයන්න තමයි යන්නේ. හරි. අපි කියන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා. මම කියනවා A කෝණය, B කෝණය, C කෝණය. ත්‍රිකෝණ වල ප්‍රමේයක් තියෙන්නේ මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව 180යි. ඒ නිසා A කෝණය එකතු කිරීම, B කෝණය එකතු කිරීම, C කෝණය 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව 180යි. මෙතන තියෙනවා PQR කියලා තවත් ත්‍රිකෝණයක්. උඩත් ත්‍රිකෝණයක් තියෙනවා. මේ x කෝණය හොයන්න තමයි යන්නේ. හරි. දැන් මේ ප්‍රමේය තමයි එතෙන්ට යොදාගන්නේ. මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා කියලා පේනවා. මේ x කෝණය 90 70 කියන ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතුව. මම ඒකට සමීකරණයක් ලියනවා. x එකතු කිරීම 90 එකතු කිරීම 70 ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනක් නිසා සමානයි 180යි. 90යි 70 එකතු කරොත් 160යි සමානයි 180යි. මේ x කෝණයට තව 160කුත් එකතු කරාම තමයි 180 වෙන්නේ. එන x කෝණය වෙන නැත්තේ 20ක්. x කෝණය කීයද කියලා හොයන්න 160ක් අයින් කරන්න. x කෝණය විතරක් මේ පැත්තෙන් දානවා අඩු කිරීම 160. සමීකරණය නිසා දෙපැත්තටම අඩු කිරීම 160. 160 අඩු කරාම බිඳුව මෙතන x විතරක් ඉතුරු වෙනවා සමානයි 180 අඩු කිරීම 160 නිසා 20යි. විභාග ප්‍රශ්නේ ගැටලුව අහලා තිබ්බේ මේ x කෝණය කීයද? මේ කෝණය මං එන හොයලා පෙන්නුවේ 20යි. 20යි ඊට පස්සේ 90යි ඊට පස්සේ 170යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන ලැබෙනවා 180යි. හරි. ඒ ගැටලුව සාකච්ඡා කරද්දී ප්‍රමේයන් තුනක් භාවිතා කරා. එකක් තමයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි ආය අර්ධ වෘත්තයේ කෝණයේ ඍජු කෝණයක් සහ මේ වගේ ත්‍රිකෝණයක් ගත්තොත් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව 180යි. ඒක පියවරෙන් පියවර ප්‍රමේයන් මේකට යොදාගත්තේ. ඉස්සලා යොදාගත්තේ වෘත්ත චතුරස්‍රය සම්මුඛ කෝණ පරිපූරකයි. මේ කෝණය හොයාගත්තා. ඊට පස්සේ අර්ධ වෘත්තයේ කෝණය අංශක 90යි. ඒකේ මේ කෝණය හොයාගත්තා. අන්තිමට ගත්තා අපි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ 180යි. ඒකෙන් x කෝණය හොයාගත්තා. හරි. දැන් අපි සාකච්ඡා කරා ඒ ගැටලුව සඳහා ප්‍රමේයන් තුනක් භාවිතා කරලා ඒ ගැටලුව විසඳගත්තේ x කෝණය කොහොමද කියලා. හරි. එහෙමනම් අපි මේ ගැටලුවත් පැහැදිලි. ඊළඟට අපි වෙනවා දරුවනේ 15 වෙනි ගැටලුව. ඒ කෙටි ප්‍රශ්න පත්‍රයේම. හරි. බලමු මේ ගැටලුව. රුපියල් 80000ක් ඒ ආදායමක් ලබන පුද්ගලයෙකු ගෙවිය යුතු ආදායම් බද්ද සොයන්න. හරි. ඒකේ වගුවක් දීලා තියෙනවා පැහැදිලි. 50 ලක්ෂ 5ක් නම් බදු නිදහස්. ලක්ෂ 5ක් වෙද්දී 4යි. ඊළඟ ලක්ෂ 5ට 108ක් වශයෙන් බදු අනුපාතය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. හරි. පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාගේ වාර්ෂික ආදායම සාමාන්‍ය ආදායම් බදු අය කරන්නේ වාර්ෂික ආදායම් මත. එයාගේ වාර්ෂික ආදායම ලක්ෂ 8යි. එයා ගෙවන්න ඕනේ 800,000යි. එයා ගෙවන්න ඕනේ බද්ද කීයද කියලා අහන්නේ මේ වගු අනුව. ඒක මම වගුවත් මෙතන පැහැදිලි ලියන්නම්. මුලින් ලක්ෂ 5ක් තිබ්බොත් මුල් ලක්ෂ 5ක් ඒ කියන්නේ ලක්ෂ 5ට අඩු ආදායමක් තියෙන කට්ටියකින් බදු අය කරන්නේ නැහැ. ඒක නිදහස් කරනවා.
ඊට පස්සේ තව ලක්ෂ 5ක් වැඩි වුණොත් ඒ ලක්ෂ 5 ඒ පරාසය තුල අය කරනවා 104ක්. ඊට පස්සේ ලක්ෂ 5ක් ඊටත් වඩා වැඩි වුණොත් එහෙම ඒකට අය කරනවා 108ක බද්දක්. ඒ බදු අනුපාතය ක්‍රමක්‍රමයෙන් වැඩියෙන් අය කරන්නේ. හරි. ඉස්සෙල්ලාම අපි අඳුරගමු මොකද්ද බද්දක් කියන්නේ. බද්දක් කියන්නේ රටක ඉන්නවා මහජනතාව. ඒ මහජනතාව ඒ රජයේ වියදම් පියවගන්න ඒ කට්ටිය අය කරන ගාස්තුවක් කුලියක් හෝ ඕනෑම දෙයකට කියන්නේ බද්දක්. ඒක. ඒ බදු වර්ග ටිකක් අපි 10 ශ්‍රේණියෙන් සාකච්ඡා කරා. ඒ බදු වර්ගයක් තමයි වරිපණම් බදු. වරිපණම් බදු. ඊට පස්සේ තීරු බදු. ඊට පස්සේ එකතු කළ අගේ මත බදු. එකතු කළ අගේ මත බදු. ඒකට අපි කෙටියෙන් කියනවා වැඩ් බද්ද. ඊට පස්සේ අපි සාකච්ඡා කරා 10 ශ්‍රේණියේදී ආදායම් බදු. ඒ බදු වර්ග 4ක් වෙනවා සාකච්ඡා කරා 10 ශ්‍රේණියේ ප්‍රේක්ෂත පාඩමේදී. වරිපණම් බදු, තීරු බදු, එකතු කළ අගේ මත බදු, ආදායම් බදු කියලා බදු වර්ග 4ක් සාකච්ඡා කරා. හරි. බද්දක් කියන්නේ කලින් මම කරා බද්දක් කියන්නේ රජය විසින් අය කරගන්න ගාස්තුවක් මොකක් කුලියක් වෙන්න පුළුවන්. ඒක මහජනතාවගෙන් දේපල වලින් අය කරනවා. හරි. මේ බදු වර්ග කරලා තියෙන්නේ අය කරන ආකාරය අනුව. හරි. ඉස්සර මම කියන වරිපණම් බද්දක් නම් අය කරන්නේ ව්‍යාපාරික ස්ථානයකින්. ව්‍යාපාරික ස්ථානයකින් නිවසකින් ඒ තක්සේරු කරන්නේ ප්‍රදේශයේ පිහිටි නගර සභාවක් විසින් ඔය අය කරනවා. ඒ අය කරන ඒ කට්ටිය තක්සේරු වටිනාකම අනුව අය කරනවා. හරි. දැන් කෙටියෙන් මම කියන්නේ බදු වර්ග කියන්නේ මොකද්ද? ඊට පස්සේ තීරු බද්දක්. තීරු බද්දක් අය කරන්නේ භාණ්ඩ ආනයනය කරද්දී හෝ අපනයනය කරද්දී ඒ භාණ්ඩේ වටිනාකම අනුව ප්‍රතිශතයක් අය කරන බද්දයකට කියන්නේ තීරු බද්දක්. ඒ කියන්නේ භාණ්ඩ ආනයන අපනයනය කරද්දී අය කරන බද්දක්. හරි. ඊට පස්සේ එනවා එකතු කළ අගේ මත බද්දක්. එකතු කළ අගේ මත බද්දක් කියන්නේ අපි භාණ්ඩ පරිභෝජනය කරද්දී ඒකට ඒකේ ලාභයට එකතු කරපු අගයට අය කරනවා. ඒ කියන්නේ මෙහෙම උදාහරණයක්. අපි කියමු විදුලි උපකරණයක් තියෙනවා 60000යි. ඒ කියන්නේ ඒකේ නිෂ්පාදන වියදම තමයි 60000. නිෂ්පාදන වියදම 60000යි. ඒකට ඊට පස්සේ අපි කියනවා නිෂ්පාදකේ මේ කර්මාන්තශාලාවෙන් 10000ක ලාභයක් එකතු කරනවා. එතකොට ඒ භාණ්ඩය වෙනවා 70000ක්. ඒකේ එයා එකතු කරපු ලාභය තමයි 10000. ඒ 10000ට රජය අය කරන ප්‍රේක්ෂතකම බද්ද අපි කියමු 106ක් අය කරා. 112ක් අය කරන්න පුළුවන්, වෙනස් වෙන්නත් පුළුවන්. 106 කිය මම උදාහරණයට. එතකොට එතෙන්ට එනවා 600ක්. ඒ නිසා භාණ්ඩේ නිෂ්පාදන වියදමට අමතරව තව ඒ ව්‍යාපාරිකයා එකතු කරගන්න ලාභයට ඒ රජය අය කරන බද්දකට කියන්නේ එකතු කළ අගේ මත බද්දක්. ඒක වැඩ් බද්දක්. ඒක භාණ්ඩ හෝ සේවා වලට තියෙන්න පුළුවන්. මම උදාහරණයක් ගත්තේ මේ 60000ක වෙන විදුලි උපකරණයකට 10000ක් එහෙම එකතු කරොත් එහෙම ලාභයක්. ඒ ලාභයේ 10000න් 106ක් බද්ද 600ක් ඒක රජයට ගෙවලා ඉතුරු ලාභය තමයි නිෂ්පාදකයාට එන්නේ. ඒක එකතු කළ අගේ මත බද්දක්. හරි. මේ ගැන ගැටලුව ඇහලා තිබ්බේ බදු වලම අන්තිම බද්ද තමයි ආදායම් බද්ද. ආදායම් බද්ද විශේෂත්වයක් වෙන්නේ ඒ ආදායම් බදු අය කරන්නේ භාණ්ඩ හෝ සේවා වලට නෙවෙයි. ඒ පුද්ගලයන් මත. පුද්ගලයන්ගේ ආදායම මත. අපි කියමු කෙනෙක්ගේ ආදායම වාර්ෂිකව ලක්ෂ 13යි. ඒ වාර්ෂික ආදායම මත බදු අය කරනවා. බදු අය කරන්නේ කාණ්ඩ වශයෙන්. කාණ්ඩ වශයෙන් කියන්නේ මේ ගැටලුවෙත් දීලා තියෙනවා කාණ්ඩ කරලා. කියන්නේ ලක්ෂ 5න් 5ට කාණ්ඩ කරලා තව ඉස්සරහට තියෙන්නත් පුළුවන්. ලක්ෂ 5ක් අය කරද්දි නිදහස්. ලක්ෂ 5ක් අය කරද්දි 4යි. ලක්ෂ 5ක් අය කරද්දි 8යි. හරි. ඒ අපි සාකච්ඡා කරේ මේ බද්දක් කියන්නේ මොකද්ද? බදු වර්ග. ඒ බදු වර්ග වලින් මේ ගැටලුව වෙලා තියෙන ආදායම් බදු. ආදායම් බදු විශේෂයි. ආදායම් බදු අය කරන්නේ ඒ පුද්ගලයන්ගේ ආදායම මත, වාර්ෂික ආදායම මත. හරි. මම ඒ උදාහරණයක් හදන්න යන්නේ ලක්ෂ 13ක් වෙන එක්කෙනෙක් ගෙවන්න ඕන බද්ද කොහොමද? මේ වගු හැටලේ මේ ගැටලුව හැටියට. හරි. මේ ලක්ෂ 13ක් වාර්ෂික ආදායම ලබන කෙනෙක්. එයා රජයට ගෙවන්න ඕන වාර්ෂික බද්ද කීයද? හරි. ඒක මම මේ විදිහට බෙදා ගන්නවා. ඒ කියන්නේ ආදායම කොටස් වලට බෙදා ගන්නවා. මේ වගු හැටියට. එයාගේ මුල් එයාගේ ලක්ෂ 13 ආදායමෙන් ලක්ෂ 5ක් ගත්තොත් එහෙම ඒ ලක්ෂ 5ට බදු අය කරන්නේ ඒ 500,000 බද්දෙන් නිදහස් කරනවා. ඊට පස්සේ ඊළඟ 500,000ට එයා ගෙවන්න ඕනේ 104ක බද්දක්.
ඒ කියන්නේ 100ක් ආදායම ලබද්දි 4ක් බදු ගෙවන්න ඕනේ. එහෙම. 4ක් කියන එක අදහස් කරන්නේ 100ක් ඒ ආදායමක් නම් 4ක් බදු ගෙවන්න ඕනේ. එයාට තුර 96යි ඉතුරු වෙන්නේ. එහෙම. 100ට කියන එක අදහස් කරන්නේ ඒකයි. හරි. ඒ නිසා එතන මුල් 500,000 ආදායම් බද්දින් නිදහස් කරනවා. ඊළඟ 500,000ට 100ට 4යි. මෙයාගේ ලක්ෂ 13 තමයි අපි මේ බෙදාගන්නේ කොටස් වලට. එතනින් ඒ ලක්ෂ 13 ලක්ෂ 5ක් ගත්තා. තව 8යි ඉතුරු. ඒකෙමුත් ලක්ෂ 5ක් ගත්තා. තව 3යි ඉතුරු. එතන මෙතන ලක්ෂ 500,000 ලක්ෂ 10යි. තව ඉතුරු එයාගේ ලක්ෂ 3යි නිසා මෙතන ඊට පස්සේ මම ලියනවා 300,000යි. ඒ 300,000ට අය කරන්නේ 108ක බද්දක්. හරි. මේ 500,000 බද්දෙන් නිදහස් කරලා බද්ද අය කරන්නේ මේ කාණ්ඩ දෙකට විතරයි. 500,000ට 104ක්. ආය 300,000ට 108ක් අය කරනවා. මුල් 500,000 බද්දෙන් නිදහස් කරනවා. මේ ටික එකතු කරොත් එයාගේ ආදායම ලැබෙන්නේ. ඒ ලක්ෂ 13 තමයි මම මේ කොටස් වල බෙදාගත්තේ. ඒ බදු අය කරන අනුපාතය අනුව. ඒතකොට ලක්ෂ 5යි මෙතන ලක්ෂ 5යි මෙතන 13යි නිසා ඔක්කොම 13ක් ලැබුණා. හරි. ඒ කාණ්ඩ වලට බෙදාගන්නේ ගැටලුවේ ආකාරයටමයි. තව ඉස්සරහට තියෙන්නත් පුළුවන්. තව ඉස්සරහට ආදායමක් තියෙද්දි නම් තවත් ඉස්සරහට ඒක බෙදලා යනවා. ඉස්සෙල්ලා මම හොයන්ට යන්නේ 100ට 4 බද්ද. 100ට 4ක් නම් එයාට අය කරන්නේ ලක්ෂ 5ට 100ට 4ක්. ඒතකොට ලක්ෂ 5 ගුණ කිරීම 100ට 4. එයාට 100ට 4 බද්ද ගෙවන්න ඕන 20000ක්. 300,000ට ගෙවන්නේ 100ට 8ක්. ඊට පස්සේ 100ට 8 බද්ද. 108 බද්ද හැදෙන්නේ 300,000ට 108ක්. ඒ නිසා 300,000 ගුණ කිරීම 108. එතකොට ඉතින් බද්ද එයාට ගෙවන්න ඕනේ 24000ක්. ඊට පස්සේ මම හොයන්ට යන්නේ එයා වාර්ෂිකව ගෙවන්න ඕනේ මුළු බද්ද කීයද? 105 බද්ද 20000යි. එකතු කිරීම 108 බද්ද 24000යි. ඒ නිසා වාර්ෂික එයා ගෙවන්න ඕන බද්ද මුළු බද්ද දෙනවා රුපියල් 44000ක්. එතන. හරි. ඒ මං හදලා පෙන්නුවේ මේ තව උදාහරණයක්. අර ගැටලුවේ තියෙන බදු ප්‍රතිශතය අනුවම බදු ප්‍රතිශතයේ ගැටලුවෙන් ගැටලුව වෙනස් වෙන්න පුළුවන්. මේක නම් නිදහස් කරලා ඊට පස්සේ 4යි 8යි සමානක් වෙන්න නිදහස් කරලා 6යි 7යි වෙන්නත් පුළුවන්. ලක්ෂ 10ක් නිදහස් කරන්නත් පුළුවන්. මේකේ 500 කොටස් වල කඩලා තියෙන්නේ. ඒ මං උදාහරණයක් වශයෙන් හැදුවේ වාර්ෂිකව ලක්ෂ 13ක් ආදායමක් ලැබෙනවා නම් බද්ද ගෙවන්න ඕන 44000ක් වාර්ෂිකව. ඒ ලක්ෂ 13ක් හැදෙන එක්කෙනෙක්ගේ ආදායම් බද්දේ කොටස් වලට බෙදුවේ. හරි. ඊට පස්සේ මම තව උදාහරණයක් කරන්න යනවා. මේ ගැටලු මේ බදු ප්‍රතිශතය අනුවම මේ තව පුද්ගලෙක් ඉන්නවා. එයාගේ වාර්ෂික ආදායම රුපියල් අපි කියමු 12,50,000යි. වාර්ෂික ආදායම 12,50,000යි. මේ ගැටලුවේ දීලා තියෙන විභාග ප්‍රශ්නේ දීලා තියෙන අනුපාතය අනුව එයා ගෙවන්න ඕන බද්ද කීයද? විභාග ප්‍රශ්නේ දුන්නේ ලක්ෂ 8ක් තියෙද්දි කීයද? බලමු. 12,50,000ක් තියෙන එක මම මේව කාණ්ඩ වලට බෙදා ගන්නවා. එයාගේ මුල් ලක්ෂ 5 ආදායම් බදු නිදහස් කරනවා. එතකොට 12,50,000 ලක්ෂ 5ක් තමයි නිදහස් කරපු නිසා තව 7,50,000ක් ඉතුරුයි. ඒ 7,50,000න් පළවෙනි ලක්ෂ 5 කාණ්ඩයට එයා ගෙවන්න ඕනේ 100ට 4ක බද්දක්. එතකොට 7,50,000 තව ලක්ෂ 5ක් ගියාම තව ඉතුරුනේ 2,50,000යි. ඒ නිසා ඊළඟට 2,50,000ක් ගෙවන්න එකට අය කරන්නේ 100ට 8ක බද්දක්. ඒක පැහැදිලි. ඒ 12,50,000 තමයි මම මේ කාණ්ඩ වල බෙදාගත්තේ. ලක්ෂ 5යි 10යි ඊට පස්සේ 2.50 නිසා 12,50,000යි. ඊට පස්සේ අර විදිහටම 100ට 4 බද්ද. එතකොට එන්නේ ලක්ෂ 5 ගුණ කිරීම 100ට 4 20000යි. ඊට පස්සේ 100ට 8 බද්ද. එතකොට එන්නේ 2,50,000ට එතන දෙනවා එයා ගෙවන්න ඕන බද්ද ඊට පස්සේ 20000යි. ඔව්. ඊට පස්සේ මම හොයන්න යන්නේ එයා වාර්ෂිකව ගෙවන්න ඕන මුළු බද්ද කීයද? 104 බද්ද නම් ගෙවන්න ඕන 20000ක්. එකතු කරනවා 108 බද්ද 20000යි. එයා වාර්ෂිකව ගෙවන්න ඕන බද්ද එනවා 40000ක්. හරි. ඒ ලැබුණේ වාර්ෂික 12,50,000ක් වෙන එක්කෙනෙක් වාර්ෂික ආදායම 12,50,000ක් වුණොත් එහෙම ගෙවන්න ඕන බද්ද 40000යි.
ඒත් මේ වගු අනුවම තමයි සකස් කරේ. හරි. ඒකට මම හදන්න තව මීටත් අඩු මුදලක් දාලා. මේ තව පුද්ගලයෙක්. එයාගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 9යි. එයා ගෙවන්න ඕන බද්ද හොයන්ට යන්නේ. හරි. ඒ කාණ්ඩ වලට බෙදා ගන්න එයාගේ ආදායමෙන් එයාගේ ලක්ෂ 9න් ලක්ෂ 5ක් බද්දෙන් නිදහස් කරනවා. එතකොට තව ඉතුරු වෙන්නේ ලක්ෂ 4යි. ඒ කියන්නේ මෙතන ලක්ෂ 5ක් තියෙද්දි ලක්ෂ 5ක් වුණොත් 104යි. එයාගේ ලක්ෂ 9න් ලක්ෂ 5 නිදහස් කරලා තව ලක්ෂ 4යි ඉතුරුනේ. ඒ 400,000ට එයා 104ක් ගෙවන්න ඕනේ. මේකේ අනිත් කාණ්ඩේ නැහැ. ඇයි මෙතනින් එහාට එයාගේ ආදායම නැති නිසා ඒ කාණ්ඩයට බදු ගෙවන්න ඕනේ නැහැ බිඳුව. ඒ නිසා මෙයා 104 බද්ද විතරක් ගෙවුවොත් ඇති. එයාගේ ආදායම මෙතනින් නැවතුණානේ. ඒ කියන්නේ ලක්ෂ 9න් 5ක් නිදහස් කරලා 4කට අය කරනවා. නිසා හොයන්න යන්නේ 104 බද්ද. එතකොට 400,000 ගුණ කිරීම 104. ඒ නිසා ඒ ගෙවන්න ඕන මුළු බද්ද 16,000ක් වෙනවා. රුපියල් 16,000ක් ගෙවන්න ඕන යා මුළු බද්ද. එයාගේ මෙතනින් ආදායම නැවතුණු නිසා 104 බද්ද විතරයි ගෙවන්න අවශ්‍ය වෙන්නේ. එයාගේ ලක්ෂ 9න් මෙතනින් බද්දෙන් අවසන් වුණ නිසා. හරි. මේ ගැටලුවේ දීලා තිබුණොත් ඒ වගේ ලක්ෂ 8ක ආදායමක් ලබන කෙනෙක් කොච්චර බද්දක් ගෙවන්න ඕනද? උදාහරණ වශයෙන් අපි ඒක පැහැදිලි කරගන්නවා. ලක්ෂ 8යි නම් ඒක මම බෙදා ගන්නවම කාණ්ඩවලට. එයාගේ ලක්ෂ 8න් 5ක් නිදහස් කරනවා. ලක්ෂ 8න් 5ක් නිදහස් කරපුවාම තව ඉතුරු 300,000යි 3 ලක්ෂයයි. ඒකට අය කරන්නේ ඊළඟ කාණ්ඩයේ බද්ද 104යි. මෙයාගේ තෝ ලක්ෂ 5 300,000 නිසා 800,000ක් වෙන නිසා එතනින් එහාට එයාගේ ආදායම නැති නිසා 108 බද්දයා ගෙවන්න අවශ්‍ය නැහැ. ගැටලුව දීලා තිබ්බේ ලක්ෂ 8ක ආදායමක් නා. එහෙම. ඊට පස්සේ හොයන්න යන්නේ 104 බද්ද. එයා 104 විතරයි ගෙවන්න ඕනේ කියන්නේ 300,000න් 104ක්. එතකොට අපිට ලැබෙනවා එයා ගෙවන්න ඕන බද්ද රුපියල් 12,000යි. 12,000ක බද්දක් ගෙවන්න ඕනේ. හරි. අපි මේ සාකච්ඡා කරේ වාර්ෂික ආදායම අනුව බදු අනුපාතය වෙනස් වෙන විදිය. ලක්ෂ 9 කලින් අපි සාකච්ඡා කරා 12,50,000 ඊට පස්සේ ලක්ෂ 15 ඒ වගේ ආදායම් බද්ද අය කරන්නේ ඒක විශේෂයි. මේ කට්ටිය ආදායම් මත කාණ්ඩ වලට අය කරන්නේ කියන්නේ ආදායම වැඩි වෙද්දී බදු වැඩියෙන් රජයට ගෙවන්න උන ආකාරයට තමයි බදු අනුපාත සකස් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට 112ක් වගේ එහෙම අය කරන්න පුළුවන්. මේ ගැටලුවේ තිබ්බේ ලක්ෂ 8ක එක්කෙනෙක් නම් 5 නිදහස් නිසා ඉතුරු 3ට තමයි ගෙවන්න ඕනේ. එතකොට එනවා රුපියල් 12,000ක බද්දක් එයා රජයට ගෙවන්න අවශ්‍යයි. හරි. ඒ ගැටලුව අපි සාකච්ඡා කරා බදු වර්ග කියන්නේ මොකද්ද? ඊට පස්සේ බදු වර්ග හැදෙන්නේ කොහොමද? බද්දක් කියන්නේ මොකද්ද සහ ආදායම් බදු කියන්නේ මොකද්ද? ආදායම් බදු අය කරන්නේ කොහොමද? ඒ කාණ්ඩණුවක වෙනස් වෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරේ. හරි. මෙයාගේ ආදායම 800,000න් නැවතුණු නිසා එයා ගෙවන්න ඕන බද්ද අත් වශයෙන්ම රුපියල් 12,000යි. හරි. අද දවසේ අපි සාකච්ඡා කරා මුලින්ම සමාන්තර ආශ්‍රයකයේ ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරා. ඒ ලක්ෂණ ඇසුරෙන් ගැටලුවක් යොමු වෙලා තිබුණා මේ ප්‍රශ්න පත්‍රයේ. ඒක අපි සාකච්ඡා කරා කොහොමද මේ සමාන්තර ආශ්‍රයකයේ ලක්ෂණ ඇසුරින් හිස්තැන් පුරවන්නේ. ඒ චතුරස්‍ර පිළිබඳව සාකච්ඡා කරා. චතුරස්‍රයක් කියන්නේ පාද 4ක් තියෙන එකක් පිළිබඳව සාකච්ඡා කරා. ඒක අපි 10 11 ශ්‍රේණියේ සාකච්ඡා කරපු ගැටලුවකින් යමු වුණේ. ඊළඟට අපි සාකච්ඡා කරා නියේදී අවකාශය කියන්නේ මොකද්ද? නියේදී අවකාශයේ සම්භාවිතාවය කියන්නේ මොකක්ද? සසම්භාවී පරීක්ෂණ ඇසුරින් තමයි ඒ ගැටලුව යොමු වෙලා තිබුණේ. ඒකේ සම්භාවිතාවය අනුව ඒ ධාතු කැටේ පරීක්ෂණයේ සම්භාවිතාවය සටහන් කරගත්තා. ඊළඟට අපි සාකච්ඡා කරා වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක ඒ ප්‍රමේයන් සාකච්ඡා කරා සහ ත්‍රිකෝණ පාඩම් පිළිබඳ සාකච්ඡාවක් කරා. සහ ඒ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව සහ ඒ බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේයන් සහ වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ අතර සම්බන්ධතාවය ඇසුරෙන් මේ ගැටලුව විසඳීමක් කරා. අවසාන වශයෙන් සාකච්ඡා කරේ බද්දක් කියන්නේ මොකක්ද? ඒක බද්ද අය කරන ආකාරය අනුව බදු වර්ග වෙනස් වුණා. සහ රජයට අය කරන ආදායමක් තමයි බද්දක් කියන්නේ. ඒ ආදායම් බදු අය කරන්නේ පුද්ගලයන් ආදායම් මත. ඒ ආදායම් බදු අනුව ඒ බදු ප්‍රතිශතය වෙනස් වීමෙන් සහ ඒ ගැටලු විසඳන ආකාරය පිළිබඳව සාකච්ඡා කරා. නැවතත් මේ වගේම වැඩසටහනකින් නැවතත් ඒ වගේ ප්‍රශ්න සාකච්ඡාවකින් නැවත ඔබ හමු වෙන තුරු ඔබ සැමට සුබ අනාගතයක්. Thank you.